වටිනාකම් හොඳ හිතරකදේ අප සතු රැස් කළ අලවිය දැනුමෙන් හඳුනා සේවා පුදමු බැතින් ජනහදරිත්මය දැනගෙන මැනවින් නංවමු ජීවන රටා තුටින් சந்திக்கும் ஸ்ரீலங்காவின் வணிகத்துறையிலே ஒரு கொடியின் கீழ் சோதரர் போலே இலங்கை மக்களின் மனம் மகிழ சேவை தயாரிப்பு படைக்கும் திறமையும் மெருகேற்றிய உலகெங்குமே சந்தைப்படுத்திடும் நிறுவனமே ஸ்லிம் ஸ்ரீலங்கா தானே Good evening everybody හැමෝටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා අද අපි අපේ වැඩසටහනේ තුන්වෙනි දවස the third dosage of the vaccine of business vaccine that we call it hari so again thank you very much Bisson and Sri Lankan Stock Marketing for putting such a wonderful program together and last 2 days we had a very good participation and great encouragement from all of you and still we are getting calls for advice and for strategic direction and things like that ඉතින් අපිට අද වුණත් ගොඩක් අපි සහ සම්බන්ධ වෙච්ච කට්ටිය අපිට calls දෙනවා අපෙන් උපදෙස් ගන්නවා ඉතින් අපි ගොඩක් සන්තෝෂයි because අපේ මේ වැඩමුළුවේ ආරම්භන තියෙන්නේ ඕගලන්ට යමක් කියලා ඉවර කරන්න නෙමෙයි ඕගලන්ට මොන හරි ප්‍රායෝගික අත්දැකීමක් ඕගලන්ට ලබන්න පුළුවන් නම් ඒක තමයි මේ වැඩමුළුවේ තියෙන අපේ අවසාන අරමුණ හරි ඉතින් අපි ප්‍රථමයෙන් පටන් ගත්ත පළවෙනි දවස ඔබට මතක ඇති අපි ඒදි ගොඩක් කතා කරේ ට්‍රැඩිෂනල් මාකටිං ու ඩිජිටල් මීඩියා ස්විච් එක ගැන උයි ඒක අපි කොහොමද බැලන්ස් එකක් හැටියට කොහොමද කරන්නේ කොහොමද කැරිඩ් වේ නොවි කරන්නේ කියන එක අපි කතා කරා ඊට පස්සේ ඊයේ අපි කතා කරේ ඩරාස් මැනේජින් ඩිරෙක්ටර් රකිල් ෆර්නෑන්ඩෝත් එක්ක අපි රකිල් එක කතා කරේ ගොඩක් ඩරාස් ප්ලැට්ෆෝම් එක ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකකට කොහොමද ඔපරේට් වෙන්නේ කොවිඩ් වලට ඉස්සලා කොහොමද තිබ්බේ කොවිඩ් වලින් පස්සේ දැන් කොහොමද තියෙන්නේ කියන එක අපි රකිල් එක කතා කරා. අදත් අපිත් එක්ක ඉන්නවා ඉතාමත් විශේෂ පුද්ගලෙක්. විශේෂයි කියලා කියන්නේ මොකක්වත් හින්දා නෙමෙයි ප්‍රායෝගිකව තමාගේ සුව උත්සාහයෙන් හරිද මඩ ප්‍රහාර ගොඩක් ජීවිතේ එල්ල වෙද්දී මම පෞද්ගලිකව ගොඩක් කල් ඉඳන් දන්න පුද්ගලෙක් තමයි දනික කියන්නේ දනික පෙරේරා කියන්නේ හරි මම ගොඩක් මේ උදාහරණයට මගේ වැඩමුළුවලත් ගන්න පුද්ගලෙක් යා දන්නේ නැති වුණාට ඒ කියන්නේ ගොඩක් ශ්‍රී ලාංකිකයෙක් හැටියට තරුණයෙක් හැටියට ඊටාම ජීවිතේ සමබරව බිස්නස් ජීවිතය යාගේ පෞල් ජීවිතය සම්බරව ඊටාම ලස්සනට ගෙනියන පුද්ගලෙක් හරි ඉතින් මං හිතුණා ඇත්තටම එතුමා වගේ කෙනෙක් අද ඕගලන් අමතේම ගොඩක් භාග්‍යයක් ඕගලන්ට හරි ඇත්මික දැන් ඕගලන්ට ගොඩක් තිබ්බ ප්‍රශ්නේ තමයි ප්‍රැක්ටිකලි අපි මේ දවස්වල මොකද්ද කරන්න ඕනේ කොහොමද මේක කරේ හරිද ඉතින් මම කිව්වා වගේ මුලදී සුනාමි තිබ්බා එතකොට යුද්ධ තිබ්බා මේ ඔක්කොම තිබ්බා ඉතින් ඒ වගේ කාලෙක බිහිවුණු චරිතයක් තමයි මේ හරි ඉතින් ඒ වගේ කාලෙක තමයි ඊට පස්සේ ඕගලන් අද දෙයියනේ කියලා මං හිතන්නේ සිංහලෙන් මලක් කඩන්නේ වුණත්
SMS එකක් ගහලා මේ ඔබ ඉදිරියේ පෙනෙන පුද්ගලයා හින්දා because භාෂා කියන සිංහල ඇප් එක ලංකාවට ඉන්ට්‍රොඩියුස් කරේ. ඒ කියන්නේ මම බලන්න කොච්චර කාලයක් ගියාද ලංකාවගේ SMS වගේ ටෙක්නොලොජි ඇවිල්ලා ගොඩක් කාල. හරි. කොච්චර කාලයක් ගියාද කෙනෙක්ට එහෙම දෙයක් හිතලා කරන්න. හරිද? අන්න that is entrepreneurship, innovation and ඒ කියන්නේ ඒ thinking. ඉතින් යාගේ වයසත් එක්ක යා මම හිතන්නේ ඒක ඉක්මනට ගෙනාවා. හරි. හැබැයි යාගේ වාසනාවට ලංකාවේ කවුරුත් එක ඊට කලින් try කරලා තිබ්බේ නැහැ. හරි. ඉතින් ඒකයි ඊට පස්සේ pay here කියන app එක මම හිතන්නේ ඒ කාලේ ගොඩක් කටයුතු මේ වගේ කොහොමද permission ගන්නෙ මේවට regulations තියෙන මේ ගැන කියද්දිත් විහිළුවක් වුණා. හැබැයි ඒකත් dream එකක් නෙමෙයි reality එකක් බවට පත් කරපු කෙනෙක්. දනික කියන්නේ අනික ඊටමත් very humble businessman, right? And a very kind gentleman. So I hand it over to Danika, one of my favorite speakers as well as a Sri Lankan. Very proud of your achievements, Danika. So I hand it over to you to speak to our audience here today. Thank you very much. Thank you very much, Pradeep. And thanks, Slim, for inviting me for this session. ගොඩක් දිග විස්තරයක් කිව්ව මං ගැන. ඉතින් ඒ හැම දෙයකම ගොඩක් ස්තුතියි. presentation එක පොඩ්ඩක් share කරන්නම්. හරි. අද මේ session එක ඇත්තටම අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ innovative thinking and business strategy කියන එක සම්බන්ධයෙන්. We are going to discuss about innovative thinking and business strategy in terms of actually how we can use these for our day-to-day businesses practically. And අපි එකිනෙකන මෙතන ඉන්න audience එකේ ඉන්න ඔබ සියලුම දෙනා විවිධ ව්‍යාපාර ක්ෂේත්‍රයන් නියෝජනය කරනවා ඇති අනිවාර්යයෙන්ම. You maybe come up with different backgrounds, different industries, different segments. I think ඒ නිසා මේ session එකේදී බලාපොරොත්තු වෙන්නේ මේ දේවල් කොහොමද ඔබේ ව්‍යාපාරයට යොදාගන්නේ කියන එක ගැන idea එකක් දෙන්න. Rather than actually giving examples of what you have to do කියනවට වඩා මොන වගේ විදිහටද මේ දේවල් ඔබේ ව්‍යාපාරයට ඔබේ ව්‍යාපාර පද්ධතියට ඔබ කරන දෙයට ඔබේ බිස්නස් එකට පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ගැන අවබෝධයක් දෙන්න. ඉතින් මෙතනදී මම බලාපොරොත්තු වෙනවා සමහර දේවල් අපි කරපු දේවල් as an organization what we did during this pandemic and how we could actually grow our businesses and survive, grow and sustain our businesses during this time of pandemic. So first, actually, it's very important to did a little bit of an analysis of the situation first, right? The me tatwe gattot ehema me tatwe අතරම අපි මීට කලින් අත්දකපු තත්ත්වයක් නෙමෙයි. This is actually an unprecedented situation, right? So මේ වගේ තත්ත්වයකට පත් වුණාට පස්සේ අපි ගොඩක් වෙලාවට ව්‍යාපාර පැත්තෙන් වෙන්න පුළුවන් එමත් නැත්නම් මිනිස්සු විදිහට පෞද්ගලිකව වෙන්න පුළුවන්. අපි ගොඩක් වෙලාවට වෙන දෙයක් තමයි අපි වැටෙන එක. අපි මානසිකව වැටෙන්න පුළුවන්, right? But we have to first understand that this is actually not a problem only for you, right? ඔබට විතරක් වෙච්ච ගැටලුවක් ඔබට විතරක් උද්ගත වෙච්ච තත්ත්වයක් නෙමෙයි මේක, right? This is actually a situation that all of us, your business, your business and other businesses which may be your competitors and even the whole country and even the whole world are actually facing this situation, right? So අපිට මේක ඇත්තටම global crisis එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. එතකොට මූලිකම දේ තමයි අපි මුලින්ම තේරුම් ගන්න ඕන this is actually not something happen only for you, right? ඔබේ business එක ඔබේ ව්‍යාපාරය මේ වෙනකොට යම්කිසි පසුබෑමක හෝ යම්කිසි අභියෝගාත්මක කාලයක් පහු කරනවා නම් එතනදී මුලින්ම අපි හිතර ගන්න ඕන දේ තමයි මේක මට විතරක් වෙච්ච දෙයක් නෙමෙයි, right? There are so many people affected including my competitors. එතකොට මේ වගේ තත්වයකදී හැමෝම affect වුණාට පස්සේ ඊළඟට වෙන දේ තමයි කවුද මේකෙන් ගොඩ එන්නේ? මොකද ගොඩ එන කට්ටිය තමයි ඉතුරු වෙන්නේ, right? ඒ ගොඩ එන්න ඔබට මේ විදියට හිතුවොත් එහෙම මේක මට වෙච්ච මේක ලොකු අවුලක් මේක අපි හැමතිස්සෙම අර කතාවක් තියෙනවානේ අපි හැමතිස්සෙම අපි if we see the dark side we only see darkness, right? We only see negativities, we only see the impossibilities, right? But if we look at the bright side, we in any situation we would be able to see the positivities, right? Possibilities, right? එනිසා අපි අනේක මුලින්ම වැදගත්
So in terms of a global crisis like that, or any crisis, right? Any crisis is this kind of a situation, right? Do or die. අපිට එක්ක මේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අනිත් ඔප්ෂන් එක තමයි die, right? එතකොට මෙතනදී අපි ක්‍රියාත්මක වීම ඉතා වැදගත්. හරි. ක්‍රියාත්මක වීමේදී අපි ඊළඟට කතා කරොත් මොකක්ද අපි කොහොමද අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ? What we can do, right? What we can do. මේ වගේ සිටුේෂන් එකකදී අපිට definitely අපෙන් වෙන්න ඕන දෙයක් තමයි something we have to definitely do is actually embrace change, right? අපි වෙනස කියන එකට අපි වෙනස වැළඳ ගන්න ඕන. හරි. අපි වෙනස් වෙන්න සූදානම් වෙන්න ඕන. අපි මෙච්චර කල් අපේ බිස්නස් එක කරගෙන ගිය විදිහ සමහර වෙලාවට වෙනම විදියක් වෙන්න පුළුවන්. හැබැයි මේ වගේ කාලයකදී අපිට සිද්ධ වෙනවා අපි මෙච්චර කල් අපේ බිස්නස් එක කරගෙන ගිය විදිහට නැතුව වෙනත් විදි අපිට උත්සාහ කරලා බලන්න. වෙනත් විදි වලට යොමු වෙන්න. හරි. මේ චේන්ජ් එකට අපි අවනත උනේ නැත්තම්, if we don't actually embrace that change, we will have to go to the second option, right? Remember that it's only two options that you have in terms of a crisis situation like this: do or die, right? So in terms of doing, right now, when we look at this 1 year of period, හරි, දැන් අපි අවුරුද්දක් වගේ වෙනවානේ මේ තත්ත්වයට මුහුණ දෙන්න පටන් අරගෙන. මේ අවුරුද්දක කාලය තුලදී හොඳටම කරේ කවුද? හොඳටම කරපු විදිහට හොඳටම කරේ මන්නම් දකින විදිහට within this 1 year of period, these were actually the people who did it best, right? මේ වෙනසට අනුවර්තනය වෙලා මේ වෙනස වැළඳගත්ත හොඳම අය මම හිතන විදිහට මෙන්න මේගොල්ලෝ. ඔබත් සීලුම දැනත් දකින්න, right? ටීචර්ස්ලා. හරි. මොකද මේක ටීචර්ස්ලා බලාපොරොත්තු වෙච්ච සිටුේෂන් එකක් නෙමෙයි ටීචර්ස්ලාගේ පැත්තෙන්. හරි. මම කියන්නේ මේ දේවල් වලුත් අපිට අපේ ව්‍යාපාර වලට අපේ ජීවිත වලට ගන්න දේවල් තියෙනවා, right? That's why actually I'm telling you few examples, right? දැන් මේ සිටුේෂන් එක ගත්තොත් changes never easy. ඕනම කෙනෙක්ට ඕනම ආකාරයක කෙනෙක්ට වෙනස කියන එක, වෙනස් වෙනවා කියන එක, තමන් කර ඉන්න දේ තමන් යන මාවතෙන් වෙනත් පැත්තකට වෙනත් විදිහකට යොමු වෙනවා කියන එක ඒක ලේසි දෙයක් නෙමෙයි. ඒක ගොඩක් අමාරුයි, right? Now, in terms of teachers, now it's actually used to us since actually now 1 year past with these experiences. But in the beginning, මේ කිසිම ගොඩක් අයට බහුතරයක් මගේ wife would teacher කෙනෙක් එනිසා මම personally දන්නවා මේ experience එක. මේ ගොඩක් අය මීට කලින් අතරම කිසිම මේ online video conferencing app එකක්වත් එමත් නැත්නම් මේ වගේ live broadcasting live conferencing options ඒ කිසිම දෙයක් භාවිතා කරපු නැති අය. සමහර වෙලාවට ඉන්නේ නැති ටීචර්ස්ලා මේ ෆෝන් එකෙන් ෆොටෝ එකක්වත් ගත්තේ නැති අය. අපි ගත්තොත් එහෙම elder ටීචර්ස්ලා වයසින් වැඩි ටීචර්ස්ලා මේ කිසිම දෙයක් කලින් මීට කලින් මේ තත්ත්වයට මුහුණ දෙන්න කලින් මේ කිසිම දෙයක් පාවිච්චි කරපු නැති අය බොහොමයක් හිටියා. හරි. ඒ නිසාම ඒගොල්ලෝ ගාව තිබ්බ resources උත් සෑහෙන අඩු වුණා. Right? Some teachers, like in this photo, some teachers only had their mobile phone, right? එතකොට මෙන්න මේගොල්ලෝ මේ වෙනසට කොහොම හරි අනුවර්තනය වුණා. මොකද ඒගොල්ලන්ට no option, do or die. මේක එක්ක කරන්න වෙනවා එක්ක die, right? ඒතර මේ option එකට කොහොමද ඒගොල්ලෝ අනුගත වුනේ? ඒගොල්ලෝ මේකට විදියක් හොයාගත්තා. හරි. මේකට විදියක් හොයාගත්තා. ඒ විදිහට ටික හුරු වුණා. දැන් ඔබ දකින්න පළවෙනි එකේ තියෙන්නේ mobile smartphone එක විතරයි. සෙකන්ඩ් එකේදී ලැප්ටොප් එකක් භාවිත කරනවා ටීචර්ස්ලා. ඊට පස්සේ මේ තත්ත්වය මේ අවුරුද්ද පුරාවට ටික ඉම්ප්‍රූව් වෙලා මේගොල්ලෝ මෙන්න මේ තත්ත්වයට ආවා. මේ එක්ස්පර්ටීස් එක අඩු අය ඒ එක්ස්පර්ටීස් එක ගන්න හයර් කරා, right? ඒතර කොහොම හරි ෆයිනලි මේක ආවා මෙන්න මේ තත්ත්වයට වෙනකම්, right? දැන් අද වෙනකොට මේගොල්ලන්ට මේක මේ ආපු challenge එක මේගොල්ලෝ හරවගෙන ඉන්නවා, මේගොල්ලෝ පත් කරගෙන තියෙනවා කොහොම හරි, right? ඒගොල්ලන්ගේ market එක මුළු island wide expand කරගන්න, right? මෙච්චර කල් ගොඩක් tuition ගුරුවරු තමන්ගේ market එක තමන් අපි business perspective එකෙන් ගත්තොත් එහෙම තමන්ගේ target market එක විදිහට ගොඩක් වෙලාවට හිටි regional, right? ප්‍රාදේශීයව යම්කිසි student base එකක් තමයි හිටි.
හැබැයි දැන් මේ අලුත් විදිහට මේ කිසිම කෙනෙක් මම හිතන්නේ මීට කලින් මේක සම්පූර්ණයෙන්ම අලුත් මාකට් එකක් right අපේ ලංකාවේ කිසිම ස්ටුඩන්ට් කෙනෙක් ඔන්ලයින් මෙහෙම ඉගෙන ගත්තේ නැහැ නේ මීට කලින්. ඒතර සම්පූර්ණයෙන්ම අලුත් මාකට් එකක් මේ වෙනසට අනුවර්තනය වීම නිසා හැදුණා right. ඒතර අද වෙනකොට ඒගොල්ලෝ ඒක භාවිතා කරනවා ලොකු ටීචර්ස්ලා විතරක් නෙමෙයි, ඒ කියන්නේ වෙල් නෝන් ටීචර්ස්ලා විතරක් නෙමෙයි, සාමාන්‍ය ටීචර්ස්ලා පවා මුළු රටටම ලංකාවේ ඉන්න ස්ටුඩන්ට්ස්ලාට තමන්ගේ ඒ වෘත්තිය හරහා සේවාවක් සපයන right. They have actually got it as a business opportunity or actually an opportunity to cater the whole island, not only actually their regional student bases right. ඒතර මේ උදාහරණය මුලින්ම කිව්වේ දැන් අපිට ප්‍රශ්නයක් එන්න ඕන දැන් ඔවුන්ට පුළුවන් වුණා නම් teaching is also actually අපි ගත්තොත් specifically private teaching කියන එක ගත්තොත් it's actually a business right. If they could adapt to that right, there's no reason that any other business cannot right. එතකොට අපි මේගොල්ලන්ගෙන් උනත් අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා right. And also අපි කරපු දේවල් අපි කියන්නේ company එකක් විදිහට as an organization, as a company, what we did. So I actually represent the IT sector. Information I run a technology company, digital technology company. So දැන් අපි කරපු දේවල් ඇත්තරම ඒ විෂයානුබද්ධයි. It's actually related to the technology, but අපි මේ කරපු දේවල් උදාහරණයට අරගෙන මම බලාපොරොත්තු වෙන්නේ ඔබට ඔබේ ව්‍යාපාරයටත් මේ කරපු දේවල් කරපු විදිහ යම්කිසි ආකාරයකට දැනුමක් දෙන්න, යම්කිසි ආකාරයකට බෙදා ගැනීමක් කරන්න right. ඒතර ඔබට පුළුවන් වෙයි මේ ඉන්ඩස්ට්‍රි එක වෙනස් වුණාට, ඔබ කරන දේ වෙනස් වුණාට, ඔබේ පාරිභෝගිකයා වෙනස් වුණාට, ඔබේ බිස්නස් ප්‍රොසෙස් එක වෙනස් වුණාට, මේ හැමදේම වෙනස් වුණාට මේ මම ෂෙයා කරගන්න දේවල් වලින් මම දෙන්න බලාපොරොත්තු වෙන්නේ උදාහරණ සහ ඉන්ස්පිරේෂන් එකක්. මෙන්න මේ දේවල් කොහොමද ඔබේ බිස්නස් එකට යොදාගන්නේ කියන එක ගැන ඔබට අයිඩියා එකක් ගන්න right. ඒතර මුලින්ම ගත්තොත් ගිය අවුරුද්දේ මාර්ච් ඒප්‍රිල් කාලේ ගත්තොත් එහෙම අපි මුල්ම වතාවට අපිට ලොක්ඩවුන් සිටුේෂන් එකකට මුහුණ දෙන්න සිද්ධ වුණා right. ඒතර මෙන්න මේ ලොක්ඩවුන් සිටුේෂන් එකේදී ආපු මුල්ම ප්‍රශ්නේ තමයි මිනිස්සුන්ට එළියට බහින්න බෑ. ගෙදරින් එළියට බහින්න බෑ. කඩවල් වලට, එතකොට රීටේල් ෂොප්ස් වලට පාරිභෝගිකයෝ එන්නේ නැහැ right. මෙන්න මේ සිටුේෂන් එකේදී අපි කවුරුද්දේ මාර්තු වල අපි හඳුන්වලා දෙනවා අලුත් ප්ලැට්ෆෝම් එකක් Shopify කියලා ඕනම බිස්නස් එකකට. මොකද එතනදී ප්‍රශ්නේ උනේ දැන් අපි මුලදීම ඔකට මතක නම් මුලටම ගිහිල්ලා බැලුවොත් එහෙම කට්ටිය ෆෝන් එකෙන් නැත්නම් WhatsApp එකෙන් ඕඩර්ස් අරගෙන කස්ටමර්ස් ලගෙන් ඕඩර්ස් අරගෙන බඩු ඩිලිවර් කරන්න පටන් ගත්තා. ඩෝර් ස්ටෙප් බඩු ඩිලිවර් කරන්න පටන් ගත්තා right. I mean a quick adoption happened there right. ගොඩාක් මේ ඔන්ලයින් ඕඩර් කරලා බඩු දෙන්න ගන්න ඔන්ලයින් හරි නැත්නම් රිමෝට්ලි, පොදුවේ කිව්වොත් එහෙම රිමෝට්ලි කියලා රිමෝට්ලි ඕඩර් කරලා බහන්න ගෙදරට ගෙන්න ගන්න එක ලංකාවට හුරු වෙලා තිබ්බ දෙයක් නෙමෙයි right. I mean as e-commerce we were in a very primitive stage right. But මේ situation එක නිසා that actually happened very fast right. Adoption happened very fast right. ඒතර මෙතනදී අපි දැක්ක ප්‍රශ්නයක් තමයි හරි මේ calls වලින් orders ගන්න එක, WhatsApp වලින් orders ගන්න එක, it's not actually sustainable. When your numbers grow you will actually be stuck in your process right. ඒක identify කරලා අපි අඳුරන දුන්නා platform එකක් where anyone can create their own online shop, simple as that right. And then actually we saw another opportunity where another trend, let me say as a trend right. තව ට්‍රෙන්ඩ් එකක් දැක්කා අපි මේ මිනිස්සු මේ දැන් මේ සිටුේෂන් එකත් එක්ක රියල් ටයිම් ඉන්ෆර්මේෂන් වලට මේ මොහොතේ සිද්ධ වෙන දේ මේ මොහොතේම දැනගන්න ලොකු උනන්දුවක් ඇති වුණා මිනිස්සුන්ට right. And we use that actually, we leverage that actually the trend or the change in consumer behavior right to build our own news brand right, news media brand right. එතනින් එහාට ගියාට පස්සේ we introduced another service. දැන් තව ප්‍රශ්නයක් තමයි අද වෙනකොට කෑම බීම වලට එහා ගිය තව බේසික් නීඩ් එකක්, මූලික අවශ්‍යතාවයක් වෙලා තියෙනවා, අත්‍යවශ්‍යතාවයක් වෙලා තියෙනවා මිනිසුන්ට data right. ඒතර data ප්‍රශ්නේ
එකපාරට lockdown කරාට පස්සේ මිනිස්සුන්ට there's no or actually very limited options to reload or recharge their mobiles, right? Mobile connections, right? එතකොට මෙන්න මේ opportunity එක අපි දැකලා එතනදී අපි අඳුනලා දෙනවා හැලකුරුවකින් reload facility එකක්, right? Which is actually performed very well currently, right? මෙන්න මේ තුන ගැන මම බලාපොරොත්තු වෙනවා මේ තුන ගැන ඉස්සරහටත් කතා කරන්න. මේ තුන අපි කොහොමද කරේ, මොනවද අපිට උදව් වුනේ, මේ අපි අද මාතෘකාවේ කතා කරන දෙක, what we discuss in our topic today, the innovative thinking and the business strategy, how these were actually helpful when we were actually coming up with these, right? මේවා කරද්දී අපිට මේ දෙක උදව් වුනේ කොහොමද කියන එක, so that you can also get an idea how you can use those things for your business, right? එතකොට මේ දෙක මේ සියලුම දේ how we did, කොහොමද අපිට කරන්න පුළුවන් උනේ මේ අපි කරපු දේවල් කරන්න පුළුවන් උනේ මෙන්න මේ දෙකේ එකතු වෙන්න, right? අලුත් විදියට හිතීම, මම innovations අපේ topic එක තිබ්බට innovations කියලා මම ගොඩක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ innovative thinking ගැන. අපි කොහොමද මේ අලුත් විදියට හිතන්නේ, අපි කොහොමද අපේ එදිනෙදා හිතන රාමුවෙන් එහාට ගිහිල්ලා අපි කොහොමද හිතන්නේ කියන එක ගැන. ඒතර මේ අලුත් විදියට හිතීම සහ ව්‍යාපාර උපායන්, business strategies, මෙන්න මේ දෙක එකතු කරලා තමයි අපි අර මම ඔබට පෙන්නපු දේවල් කීපය මේ කාලය ඇතුළත කරේ. ඒ තුනම ඇත්තටම මේ කාලය ඇතුළත කරපු දේවල් කීපයක් සහ මේ වෙනකොට සෑහෙන සක්සස්ෆුල් වෙලා තියෙන දේවල් කීපයක්. ඒ නිසා තමයි ඔබත් එක්ක බෙදාගන්නේ, right? එතකොට අපි ගත්තොත් මේ දෙක වෙනම මුලින්ම අපි කතා කරොත් innovative thinking ගැන, right? මොකක්ද ඇත්තටම මේ අලුත් විදියකට හිතනවා කියන්නේ. අලුත් විදියකට හිතනවා කියන්නේ ඇත්තටම වෙන මොකුත් නෙමෙයි, මේ අපි හැමදාම හිතන විදිහ නැතුව වෙනස් විදිහකට, right? අපි හැමදාම හිතන විදියක් තියෙනවානේ. අපි හැමදාම අපි සාමාන්‍යයෙන් දන්න දෙයක් තමයි යා මේ වැඩේ වෙන්නේ මේ විදියට, මේක වෙන්නේ මේ විදියට, මේක කරන්නේ මෙහෙම, අරක කරන්නේ අරම. අපි හැමදාම දන්න දේවල් වෙනුවට අපිට පුළුවන් නම් ඒ දේවල් වලටම වෙනත් විදිහකට හිතන්න, right? මේක තව ටිකක් සරලව පහදන්න මම පොඩි ඇක්ටිවිටි එකක් කරන්න හිතුවා. මේක අපි දැන් රිමෝට් සෙෂන් එක රිමෝට්ලි කරන නිසා රිමෝට්ලිම තමයි ඇක්ටිවිටි එකක් කරන්න වෙන්නේ ඔබේ මනසින්. ඒ ඇක්ටිවිටි එක තමයි මම ඔබට කිව්වොත් draw a fish, right? මාළුවෙක්ව අඳින්න කියලා, right? ඔබ කොලයක් පැන්සලක් අරගෙන හරි නැත්නම් ඔබේ හිතින් හිතාගත්තොත් එහෙම එක මොහොතක් අරගෙන if you take 1 minute and think, I ask you to draw a fish. This is a small activity, just a ice breaking or brainstorming activity, right? මම ඔබට කිව්වොත් මාළුවෙක්ව අඳින්න කියලා, පැන්සලයක් කොලයක් අරගෙන අඳින්න කියලා කිව්වොත් ඔබ මොන විදියට අඳීද? How would you draw, right? Just imagine how would you draw? කොයි වගේ shape එකක් එයිද? Just imagine from your mind, right? මට ගොඩක් විශ්වාසයි ඔබ බොහෝ දෙනා මාළුවව අඳින්න පටන් ගනී මෙන්න මෙහෙම, right? මේ විදිහට අඳින්න පටන් ගනී. හරි? ඊළඟට මොකද කරන්නේ? ඊළඟට ඔබ මෙන්න මේ විදිහට මාළුවව අඳින්න. හරි? ඊට පස්සේ මෙන්න මේ විදිහට වරල් දෙකකුත් දායි. දාලා මෙන්න මේ විදිහට මාළුවෙක්ව අඳින්න. right? මම හිතනවා ඔබ අතරින් බොහෝ පිරිස, බොහෝ දෙනෙක්, majority of you may have actually imagined drawing a fish like this, right? Like this, including me, right? මේක මම පළවෙනි සැරේට කරනකොටත් මම හිතුවෙත් ඒ විදිහට තමයි, right? එතකොට I ask you a question. Now you have to ask this question from yourself and you have to answer by yourself, right? දැන් මේ විදිහට මාළුවෙක්ව අඳින්න අපි ඉගෙන ගත්තේ කොයි කාලෙද, right? We all actually learned this, we all actually learned this when we were at preschool, right?
අපි මොන්ටිසෝරි ඉන්නකොට එහෙම නැත්නම් පෙර පාසලේ ඉන්නකොට තමයි අපි මේ විදිහට මාළුවෙක් වඳින්න ගොඩක් වෙලාවට ඉගෙන ගත්තේ right මොන්ටිසෝරි ටීචර් තමයි අපිට මේ විදිහට මාළුවෙක් වඳින්න පළවෙනි සැරේට කියලා දුන්නේ right so my second question is what was your age actually when you were in your preschool just ask yourself it's actually about 4 years 5 years right like that and then the third question what is your age now දැන් ඔබේ වයස කීයද මම හිතනවා ඔබ සියලුම දෙනා අවුරුදු 20 ගණන් 30 ගණන් 40 ගණන් වල ඇති කියලා right right එතකොට දැන් අපි මෙච්චර වයසට ගිහිල්ලත් අපිට තාම මේ අපි කියන්නේ ඔබ මම සියලුම දෙනා right අපිට තාම කවුරු හරි කිව්වොත් එහෙම අපිට draw a fish මාළුවෙක් වඳින්න කියලා අපිට තාම ඇඳෙන්නේ මෙහෙමනේ අපිට තාම අත යන්නේ මේ විදිහට right මේ විදිහට තමයි මාළුවෙක් වඳින්නේ right මෙන්න මේකට මෙන්න මේ දෙයට අපි කියනවා box එකක් කියලා හරි මේකට කියනවා අපි රාමුවක් කියලා මේ box එක කොහෙද අපේ තියෙන්නේ මේ box එක තියෙන්නේ අපේ හිත ඇතුලේ right it's in our mind it's in our mindset right මේ box එක මේක box එක කවුද දාලා තින්නේ මේ අද මේ මම කිව්ව එක්සැම්පල් එකේ බැලුවොත් එහෙම මේ box එක දාලා තින්නේ වෙන කවුරුත් නෙමෙයි මේ box එක දාලා තින්නේ අපේ preschool teacher right right preschool teacher අපේ හිත ඇතුළට දාලා තිනවා box එකක් මාළුවෙක් නම් මෙන්න මේ box එක මෙන්න මේ මෙහෙම තමයි මාළුවෙක් වඳින්නේ right දැන් අපේ හිතේ තියෙනවා මේ විදිහට අපේ ඔළුවට වැටිච්ච අපේ හිතට වැටිච්ච නොඑක ආකාරයේ boxes right නොඑක ආකාරයේ boxes මේවා ඇතුලේ ඉඳගෙන හිතනකොට අපිට මේ විදිහට තමයි ඇදෙන්නේ right හැබැයි ඇත්තටම ගත්තොත් ඇත්තටම මාළුවෝ ඒ වගේද නෑනේ එක එක ආකාරයේ මාළුවෝ ඉන්නවා මේ විදිහේ මාළුවෝ ඉන්නවා මේ විදිහේ මාළුවෝ ඉන්නවා there are different kind of fish right different shapes right හැබැයි අපි දැන් මේ උදාහරණෙදී මම හිතනවා ඔබ බහුතරයක් දෙනා ඔබ මාළුවෙක් වඳින්න කිව්වම ඔබ හිතුවේ මේ විදිහට අඳින්න right right මෙන්න මේකට තමයි අපි කියන්නේ මේ අපි ඉනොවේටිව්ලි හිතන්න නම් වෙනස් විදිහට හිතන්න නම් අපි මෙන්න මේ box එකෙන් මෙන්න මේ මං කිව්ව box එකෙන් එහා අපි හිතන්න ඕන I know all of you may have heard actually this think out of the box කියන එක අහලා ඇති අනන්තවත් වාරයක් right but from this little example from this little activity I think you got a real idea මොකද්ද මේ අත්‍තරම think out of the box කියන්නේ කියන එක ගැන ඔබට ඇත්තටම වැටහීමක් ලැබෙන්න ඇති කියලා හිතනවා right right අය ඔබට බැරි උනේ මේ විදිහට මාළුවෙක් වඳින්න එහෙමත් නැත්නම් මේ විදිහට right මේ විදිහට right එක එක ආකාරයට අපිට පුළුවන් මාළුවෙක් වඳින්න right even though you are not a professional what you call චිත්‍ර ශිල්පියෙක් නොවුනට අපිට අපි හිතුවොත් එහෙම අපිටත් පුළුවන් මේ මහ ලොකු දේවල් නෙමෙයි simple දේවල් right අපිටත් පුළුවන් right ඒතර මෙන්න මේක තමයි අපිට අවශ්‍ය right අපි innovative thinking කියන්නේ වෙන මොකුත් නෙමෙයි මේ අපි ඔළුව ඇතුලේ අපි දාගෙන ඉන්න රාමු right මේ රාමුව සමහර වෙලාවට මේ boxes සමහර වෙලාවට අපේ ටීචර්ස්ලා දාපුව වෙන්න පුළුවන් නැත්නම් අපේ දෙමව්පියෝ දාපුව වෙන්න පුළුවන් නැත්නම් අපේ යාළු මිත්‍රයෝ නෑදෑයෝ එහෙම නැත්නම් සමාජය විසින් නැත්නම් අපේ එක එක පාට කන්නාඩි විසින් දාපු රාමු තියෙන්න පුළුවන් right මෙන්න මේ රාමු ඇතුලේ ඉඳගෙන අපි හිතනකම් අපිට කවදාවත් ඉනොවේටිව්ලි හිතන්න බෑ right අපි හැමදාම හිතන්නේ මේක කරන්නේ මෙහෙම මෙතනින් එහාට මේකෙන් මේ විදිය හැර වෙන විදියක් නෑ මේක කරන්නේ right අපිට හැමතිස්සෙම හිතෙන්නේ එහෙම හැබැයි අපි මෙන්න මේ box වලින් එහාට ගිහිල්ලා හිතුවොත් තමයි if we go beyond these boxes and think only if we do like that we can think out of the box and think innovative right මොනක තමයි innovative thinking කියන්නේ. ඒතකොට ඔබේ business එක ගත්තොත් අපි කතාව තියෙන අපේ business එක සම්බන්ධයෙන් ඔබේ business එක ගත්තොත් මෙච්චර කල් සමහර වෙලාවට ඔබේ ඔළුව ඇතුලේ ඇති රාමුව අපි මේ අපේ business එකේ මේ දේ කරන්නේ මේ විදිහට. හරි. එතනින් එහාට අපි හිතන්නේ නැහැ ගොඩක් වෙලාවට. හරි. මේක මේ අපි හදන්නේ මේ ප්‍රොඩක්ට්ස් විතරයි. මම නැත්තම් අපි මේක කරන්නේ මේ process එකේ විතරයි. right? so ඒ වගේ අපි කොටු වෙලා තියෙන පුළුවන් අපේ හිත ඇතුලේ. right? so අපි මෙන්න මේ කොටු වලින් එහාට ගිහිල්ලා මෙන්න මේ boxes වලින් එහාට ගිහිල්ලා හිතුවොත් අපිට පුළුවන් ගොඩාක් possibilities හිතන්න. right?
impossibilities නැතුව ගොඩාක් possibilities හිතන්න කරන්න පුළුවන් දේවල් කරන්න බැරි දේවල් නෙමෙයි කරන්න පුළුවන් දේවල් ගොඩක් හිතන්න ඔබට පුළුවන්. හරි. එතකොට තව උදාහරණයක් කිව්වොත් දැන් mouse කෙනෙක්ව අඳින්න කිව්වොත් සාමාන්‍යයෙන් අපිට normally කිව්වොත් එහෙම අපිට සාමාන්‍යයෙන් හිතෙන්නේ මෙන්න මේ වගේ mouse කෙනෙක්ව අඳින්න නේ සාමාන්‍යයෙන්. හැබැයි in our history there was a man who actually drew a mouse like this, right? මේකත් උදාහරණයක්, right? මොකද්ද මේ අපි මේ boxes ඇතුලේ ඉඳන් හිතුවොත් අපිට හැමදාම හිතෙන්නේ මේ විදිහට, right? මේ විදිහට mouse කෙනෙක් වඳින්න තමයි අපිට හැමදාම හිතෙන්නේ. හරි. හැබැයි අපි අර රාමු වලින් එහාට ගිහිල්ලා අපි දැකලා තියෙන දේත් සමහරවිට අපිට අන්ලර්න් කරන්න වෙනවා. හරි. අපි මේවා මේ අපි ඉගෙනගෙන තියෙන දේවල් දැකලා තියෙන කිම ඒවා අතර භාවිත කරන්න බෑ ඔවීන් right right එතකොට මෙන්න මේ විදිහට අපිට පුළුවන් නම් මේ රාමු වලින් එහාට ගිහිල්ලා මේ boxes වලින් එහාට ගිහිල්ලා හිතන්න මෙන්න මේ වගේ නිර්මාණ බිහි වෙන්නේ මම නැත්තම් මේ වගේ වෙනස් විදිහ දේවල් එන්නේ අන්න එහෙම වුණොත් විතරයි. හරි. එතකොට අර මම මුලින්ම පෙන්නුවා ඔබට ෆොටෝ එකක් ටීචර් කෙනෙක්ගේ right. දැන් මෙතන මේ ටීචර් මේ පුද්ගලයා මේ කරලා තියෙන්නේ මොකද්ද? හරි. ඔව් යූස් කරලා තියෙනවා ස්මාර්ට්ෆෝන් එකක්. හැබැයි ඌට තිබිලා තියෙනවා ප්‍රශ්නයක්. මොකද්ද ප්‍රශ්නේ? ස්මාර්ට්ෆෝන් එකක් තිබ්බට මදිනේ. ස්මාර්ට්ෆෝන් එක උගන්වන දේ ළමයාට ස්ටුඩන්ට්ස්ලාට උගන්වන දේ බ්ලැක් බෝඩ් එකේ හෝ යම් කිසි දෙයක උගන්වන දේ ළමයාට හරියට පැහැදිලිව බලා ගන්න, හරියට ඇහෙන්න, හරියට පැහැදිලිව බලා ගන්න. ඒක යම් කිසි විදිහකට සෙට් කරන්න ඕන. හරි. ඒතර මේක සාමාන්‍ය ස්ටෑන්ඩඩ් විදිය මොකද්ද? ට්‍රයිපෝඩ් එකක් හෝ යම් කිසි ප්‍රොපර් දෙයක් ඕන. හරි. හැබැයි මේ ටීචර් ඒ විදිහට හිතලා නැහැ. මේ ටීචර් හරි මට මේ විදිහේ මට මේක කරගන්න ඕන. අවශ්‍යතාවය තමයි තියෙන්නේ. right? The purpose අරමුණ මේකයි. right? ඒ අරමුණ පැහැදිලි නම් ඔබට ඒක කරගන්න වෙනත් විදියක් හොයාගන්න පුළුවන්. හරි. අර කිව්වේ different විදියක්. think different. think මේ සාමාන්‍යයෙන් අපි දැනගෙන ඉන්න ක්‍රම වලට වඩා වෙනස් විදියක් අපිට හොයාගන්න බැරි නෑ. ඕනම challenge එකකට. ඕනම ප්‍රශ්නයකට. හරි. ඔබේ ව්‍යාපාරය ගත්තත් ඔබටත් එනවා ඇති ප්‍රශ්න මේ වාතාවරණය ඇතුළත ඔබ මෙච්චර කල් කර හිටපු විදියට දේවල් කරන්න බෑ. හරි. ඒව තැන්වලදී ඔබට සිද්ධ වෙනවා මෙච්චර කල් කර හිටපු විදිහට නැතුව මෙන්න මේ අර බොක්ස් එකෙන් එහාට ගිහිල්ලා හිතන්න. හරි. තව උදාහරණයක් කිව්වොත් මේ මගේ ඇත්තටම මගේ one of my friends actually started this. මේගොල්ලන්ට කලින් තිබ්බේ පොඩි කැෆේ එකක්, right? They didn't actually have this kind of vehicle, right? හැබැයි ඔහු මොකද කළේ මේක පත් කරා මේක වෙනස්ම ආකාරයේ දෙයකට, right? අපි ඒ දෙක ගැන ඉස්සරහදී කතා කරමු. හැබැයි just think about it. සාමාන්‍ය කැෆේ එකක් කරපු කෙනෙක් ඔහුට හිතෙන්නේ මගේ බිස්නස් එක මේක සාමාන්‍ය විදියට හිතනකොට, right? බොක්ස් එක ඇතුලේ ඉඳන් හිතනකොට කැෆේ එකක් කියන්නේ මේ වගේ ප්ලේස් එකක්. මේ වගේ ඩෙස්ක් තියෙන්න ඕන, මේ වගේ පුටු තියෙන්න ඕන, මේ කස්ටමර්ස්ලා තමයි අපි ගාවට එන්නේ. ඒගොල්ලෝ ඉල්ලන ඒවා තමයි අපි දෙන්නේ. සාමාන්‍ය අපිට හිතෙන්නේ එහෙම. හරි. හැබැයි මේ වගේ වාතාවරණයක් ඇතුළත ඔබටත් සිද්ධ වෙනවා මෙන්න මේ වගේ වෙනස් විදියකට හිතන්න. මේ වාතාවරණයට ගැලපෙන්න මේ අපිට ඇති වෙලා තියෙන තත්ත්වයට ගැලපෙන්න මේ තත්ත්වය අපි දන්නේ නැහැ තව කොච්චර කාලයක් තියෙයිද කියලා, right? හිතනවා එසන එකකින් දවස ගානේ අප්ඩේට් වෙනවා ඇති කියලා මේ නම්බර්ස් ගැන. ඉතින් එතකොට අපි ඉස්සරහට කතා කරමු මේක ගැන. මේ වගේ අපිට හිතුවොත් අපිට බැරි නෑ. අපිට හිතුවොත් එහෙම මේ අපි කර ඉන්න දේ අපි එතනින් එහාට යන්න හිතුවොත් අපිට ඊළඟ ස්ටෙප් එක තිබ්බොත් අපිට කරන්න බැරි නෑ. ඒකට අවශ්‍ය මූලිකම දෙයක් තමයි අපි අද කතා කරන දෙකෙන් innovative thinking, right? out of the box thinking, right? අපේ හිත ඇතුලේ දාගෙන ඉන්න රාමු වලින් එහාට හිතන්න අපි පුරු වෙන්න ඕන. හරි. Even Albert Einstein say we cannot solve our problems with the same thinking we used when we created them, right?
අපි මේ අපිට මතුවෙන ප්‍රශ්න අපි මේ ක්‍රියේට් වෙච්ච විදිහටම අපි හිතුවොත් right ඒ same thinking එකෙන් හිතුවොත් අපිට කවදාවත් ඒ problems වලට solution එකක් ගොඩනගා ගන්න බෑ. solution එකක් create කරන්න බෑ. right ඒතර අපි අනිවාර්යෙන් අපේ thinking එක වෙනස් කරගත්තොත් අපි වෙනස් thinking එකකින් හිතුවොත් විතරයි අපිට මේ මතුවලා තියෙන ප්‍රශ්න වලට අපිට විසඳුම් හොයාගන්න ලැබෙන්නේ. right okay ඊළඟට කතා කරන්නේ තව දෙයක් ගැන. ඒ මොකද්ද අපේ මාතෘකාවේ අනිත් දේ. The other topic other thing of our topic right. එතකොට මම සඳහන් කරොත් new business එකකට මම ගොඩක් වෙලාවට ආමන්ත්‍රණය කරන්නේ I usually address actually the new entrepreneurs or startups right. එතකොට new business එකකදී අලුත්ම පටන් ගන්න business එකකදී අපේ business එකට අත්‍යවශ්‍ය දේ විදිහට මම හැමතිස්සෙම කියන්නේ මෙන්න මේ දෙක innovative thinking and passion right මොකද new business එකකදී හැමතිස්සෙම මේ business එක රඳා පවතින්නේ මේ business එකේ founder මත එහෙම නැත්නම් founders ලා co-founders ලා මත right එතකොට එතනදී අපිට passion එක base කරගන්න ඕන තම තමන්ගේ පෞද්ගලිකව අපිට තියෙන passions සහ අපි හිතුවොත් team එකක් විදිහට අපිට තියෙන passions co-founders ලා නම් ඒ passion එක තමයි අපි මූලික කරගන්න ඕන මේ innovative thinking එකත් එක්ක බද්ධ කරන්න right but if it is an existing business ඔබ දැනටමත් කරගෙන යන business එකක් නම් දැනටමත් පවත්වාගෙන යන business එකක් නම් අන්න එතනදී ඔබට මේ innovative thinking එක බද්ධ කරගන්න වෙන්නේ ඔබේ business strategy එකත් එක්ක right ඒ ගැන තමයි අපි ඊළඟට කතා කරන්නේ හරි මේ innovative thinking එක මේ රාමුවෙන් එහා හිතලා අපි වෙනස් විදියට හිතලා අපි කරන දේවල් අපි align කරගන්න සහ අපි මේක leverage කරන්න ඕන අපේ business strategy එකත් එක්ක හරි දැන් ඊළඟට කතා කරන්නේ ඒක ගැන හරි එතකොට මම උදාහරණයක් ගන්නම් මේකට අපි උදාහරණයක් ගත්තොත් භාෂා right දැන් business strategy එකේ අපි ආයතනයක් විදියට අපේ purpose එක එහෙම නැත්නම් අපේ vision එක විදියට අපි හැමතිස්සෙම සලකන්නේ මෙන්න මේක empowering masses digitally digital තාක්ෂණයෙන් මහජනයා සවිබල ගැනීම තමයි අපේ පරමාර්ථය. එහෙම නැත්නම් අපේ විෂන් එක දැක්ම විදිහට අපි සලකන්නේ. හරි. එතකොට අපේ මිෂන් එක වෙන්නේ එතකොට මේක. මහජන ජීවිත සවිබල ගන්න ප්‍රයෝජනවත් සේවාවන් ඩිජිටල් නවනිපැයුම් හරහා සැපයීම. ඒකට මෙන්න මේ දෙක තමයි අත්‍තරම අපේ හිතේ දුවන්නේ. අපේ ඇඟේ දුවන්නේ මෙන්න මේ දෙක තමයි හැමතිස්සෙම අපි කරන දේවල් විදිහට. දැන් ඔබේ ව්‍යාපාරයේත් ඔබේ බිස්නස් එකේත් ඔබේ ඇති purpose එකක් right. මේක නැත්තම් එහෙම එකක් අනිවාර්යෙන් හදාගන්න. purpose එක තමයි හැමතිස්සෙම අපිව drive කරන්නේ අපි කරන දේවල් වලට. That's our actually driving force right. හරි. ඒතර මෙන්න මේක උළුවේ තියෙනකොට අපිට ලේසි අර thinking එකෙන් හිතන්න. අපි කරන්නේ මේක. එතකොට මේ පත් වෙලා තියෙන situation එක ගත්තොත් මේ situation එකේදී අපි මේ කරන දේ කොහොමද කරන්න පුළුවන්? right? කොහොමද කරන්න පුළුවන්? එතකොට දැන් අපි කරපු දෙයක් තමයි we went to our basics. right? Basics ගත්තොත් අපේ fundamentals ගත්තොත් business එකක් run කරන මේ දේවල් තමයි අපේ fundamentals right? And the sort right? sort එක තමයි අපිට ගොඩාක්ම උපකාරී වෙන්නේ මේ වගේ අවස්ථාවල business එකක් විදියට අපිට progress කරන්න right. ඒතර මෙතනින් මම උදාහරණ කීපකින් කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ sort එක බේසික්ම දෙයක් ඔබ සීලම දෙනා දන්න බේසික්ම දෙයක්. හැබැයි ඒක ප්‍රැක්ටිකලි කොහොමද අපි මේ වගේ අවස්ථාවන් වලදී නොඑක ආකාරයෙන් එක ආකාරයෙන් යොදාගන්නේ මේ වගේ අවස්ථාවලදී අපේ business එක survive කරගන්න, grow කරගන්න සහ sustain කරගන්න right. මුලින්ම ගත්තොත් මේක අපිට යොදා ගන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා right. ආකාර කීපයක් තියෙනවා අපිට මේක ආයතනයක් හැටියට organization wise අපිට use කරන්න පුළුවන්. එහෙම නැත්නම් product wise use කරන්න පුළුවන්. ඊළඟට process wise use කරන්න පුළුවන්. මේ කීප ආකාරයකින් අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් right. මම බලාපොරොත්තු වෙන්නේ මේ එක් ආකාරයෙන් උදාහරණ කීපයක් ඔබත් එක්ක බෙදා ගන්න. ඒත් ඔබටත් මේ ආකාර වලින් මේ දේ ඔබේ business එකට apply කරගන්නේ කොහොමද කියන එක ගැන ඔබට යම් අවබෝධයක් යම් idea එකක් ගන්න පුළුවන්. හරි. දැන් මුලින්ම කතා කරොත් organization wise භාෂා අපේ organization එක ගැන කතා කරොත් දැන් මෙතනදී අපි බැලුවට පස්සේ අපේ මේ ඇතිවෙච්ච වාතාවරණය තුල අපි මුලින්ම දැක්කේ මෙන්න මේ opportunities right. opportunities ටික තමයි අපි මුලින්ම දැක්කේ right. මම ඉස්සෙල්ලත් සඳහන් කරා මේක entrepreneurial business එකක තියෙන
විශේෂම දෙයක් තමයි හැමතිස්සෙම අපිට තියෙන්නේ entrepreneur මේ වෙනස් ඇහැක්. ඒ ඇහෙන් අපි ගොඩක් වෙලාවට දකින්නේ opportunities. වෙනත් අයට ප්‍රශ්න වෙන දේවල් අපි දකිනවා opportunities විදියට. ඔබේ business එකත් traditional business එකක් හෝ entrepreneurial business එකක් හෝ වේවා. මෙන්න මේක ඔබ හුරු කරගන්න එක ගොඩක් වැදගත්. හැමතිස්සෙම opportunities දකින්න. right? මම කිව්වේ මුලදීම අපි dark side බැලුවොත් negatives තමයි පේන්නේ. හැබැයි අපි positively බැලුවොත් bright side එක බැලුවොත් අපිට පේන්න පටන් ගන්නවා මේ මෙන්න මේ දේ opportunities. right? ඒතර අපි දැකපු මුල්ම දේ තමයි මේ අර මුලින්ම ගිය අවුරුද්දේ මාර්තු මාසයේ ඇතිවෙච්ච තත්ත්වය තුළ emerging need එකක් ආවා online shops වලට. lockdown එකත් එක්ක emerging need එකක් ආවා හැමෝටම මේ online shops හදාගන්න. හරි. ඊළඟට දැකපු opportunity එක තමයි මේකට මේ complex solutions තිබ්බා. right? If you are familiar with those things, Shopify and some other things are there, but they are very complex. හරි. හැබැයි මෙතනදී අපිට අවශ්‍ය උනේ මොකක්ද මේ වෙලාවේ? අපිට කියන්නේ මුල් මේ රටට අවශ්‍ය උනේ මාකට් එකට අවශ්‍ය උනේ මේ අපේ grass root level එකේ shop owners ලාට. බිම්මට්ටමේ ඉන්න මේ කඩවල් පවත්වගෙන යන shops පවත්වගෙන යන අයට very easy, very simple බොහෝ දුරට අපේ language එකෙන්ම සිංහල භාෂාවෙන්ම පාවිච්චි කරන්න පුළුවන් very simple solution එකක් දෙන එක. right? We saw them as opportunities. right? ඊළඟට අපි දැක්කා අපේ තියෙන strengths මොනවාද? right? මේක තමයි වැදගත්. මේ අපේ opportunities දකිනකොට අපිට පුළුවන් වෙන්න ඕනේ මේ opportunities අපිට අදාළ කරගන්න. We should be able to actually make them relevant to us. right? In some way. දැන් මම මේ කියන්නේ මේ some ways වලින් organization wise කොහොමද අපි relevant කරගත්තේ කියන එක. right? So the strengths ගත්තොත් අපේ ඉන්නවා strong engineering team එකක්. We have a engineering capability to rapidly develop new software. ඊළඟට අපිට localizing expertise එක තිබ්බා. ඕනම software එකක් හෙලකුරු එක්ක හම්බෙච්ච experience එක ඕනම software එකක් අපේ මිනිස්සුන්ට හරියන විදිහට localize කරන expertise එක. right? We identified that as one of our strengths. and අපේ pay here පැත්තෙන් අපිට තිබ්බා payment processing capability එක. and same ඒ පැත්තෙන්ම අපිට existing vendor base එකක් තිබ්බා. අපේ merchant base එකක් තිබ්බා අපිට quickly address කරන්න පුළුවන්. ඊළඟට අපේ weakness එක උනේ හැබැයි අපි මේ opportunity එක identify කරාට online shops වලට තියෙන emerging need එක emerging demand එක identify කරාට සහ ඒකට අපිට strengths උත් තිබ්බට හැබැයි අපිට product එකක් තිබ්බේ නැහැ. there was no existing product to fulfill that need. right? ඒක තමයි අපේ තිබ්බ weakness එක. right? මේ weakness එකට අපි මොකද කරේ? we developed a new product. හරි. we developed a new product. ඒක නම උනේ Shopify කියන එක. දැන් මෙතනදී මට ඔබට දෙන්න ඕනේ to take home අපිට සමහර වෙලාවට අපි දකිනවා අපිට opportunities දකිනවා අපිට අපිට ඒව කරන්න පුළුවන් දේවල් කියලා දකිනවා අපේ strengths වලින් ඒ දේවල් වලට address කරන්න පුළුවන් කියලා දකිනවා. හැබැයි සමහර වෙලාවට ඒ දෙයට අපි තාම බැහැලා නැහැ. ඒ වැඩේට බැහැලා නැහැ. opportunity එකකුත් දකිනවා strengths උත් තියෙනවා. හැබැයි ඒ වැඩේට බැහැලා නැහැ. අන්න ඒ වගේ වෙලාවලදී අපිට පුළුවන් වෙන්න ඕන අර innovative thinking අර different thinking with out of the box thinking එක use කරලා හරි මෙහෙම එකක් අපේ දැනට නැත්තම් අපි මෙහෙම එකක් අපි ඒකට යමු කියලා අපි මේ පැතිවලට යමු වෙන්නේ. right? So that's what actually we exactly did. We actually developed a new product. right? We developed a new product and introduced a new product to the market. That is one of our actually business achievement at this time. right? Introduce a new product to the market catering the same need. අපි සිංහලෙන් ගොඩාක් සරලව ඕනම කෙනෙක්ට විනාඩි 2-3 online shop එකක් හදා ගන්න පුළුවන් platform එකක් දුන්නා. මේ වෙනකොට ඒකේ just the impact මේ වෙනකොට more than 1000 shops හදලා තියෙනවා grassroots level එකේ shop owners ලගේ. right? So we introduce actually a free package as well as a paid package. ගොඩක් අය free එක use කරනවා, සමහර අය paid එක use කරනවා. But actually the new product has actually adapted to the market. right? මේ තමයි අපිට organization එක wise කොහොමද මේ SWOT එක අපිට පාවිච්චි කරන්න පුළුවන් කියන එක. right? හැමතිස්සෙම අපි මේ SWOT එක ඔබ සියලුම දෙනා කරලා ඇති. හැබැයි මෙන්න මේක තමයි ගත යුත්තේ. right? අපිට weakness එකක් අපි identify කරොත් අනේ weakness එකට තමයි අපි address කරන්න ඕනේ. right? මේවා යොදාගෙන අපි දකින්න opportunities සහ strengths යොදාගෙන අපි weakness එකට address කරොත් එහෙම අපිට පුළුවන් එකකින් ලොකු දෙයක් අපේ business එක වෙනුවෙන් කරන්න. right? තව උදාහරණයක් ගත්තොත් එහෙම product wise දැන් අපේ එලකුරු product එක ගත්තොත් එලකුරු product එකේ අපේ මේ අදාළ දෙයට අදාළව strengths ගත්තොත් අපිට ඉන්නවා huge user base එක. right?
ඊළඟට ගත්තොත් අපේ notification capability එක තිබ්බා. අපිට පුළුවන් within few seconds අපේ මුළු base එකම notify කරන්න, right? About some information එකක් deliver කරන්න පුළුවන්, right? ඊළඟට අපි දැක්ක මේ ඇති වෙච්ච තත්ත්වය තුළ emerging need එකක් ආව real time information. මිනිස්සු මේ වෙන දේ මේ වෙලාවෙම දැනගන්න අවශ්‍ය වුණා, right? මේ වෙලාවේ lockdown කරා නම් මේ වෙලාවේ ඇන්දරි නීතිය දැම්ම නම් මේ වෙලාවේ මේක දැනගන්න අවශ්‍ය වුණා. මේ වෙලාවේ ඇන්දරි නීතිය අයින් කරා නම් මේ වෙලාවේ, right? අන්න ඒ දෙක use කරලා මේ opportunity එක සහ මේ අපේ තිබ්බ strength එක use කරලා අපි දෙයක් කරා. හැබැයි අපිට weakness එකක් තිබ්බා. අපිට කරපු දේ තමයි අපි අපේම news service එකක් පටන් ගත්ත එක. එසන, right? ඒතර අපේ තිබෙන weakness එක තමයි we are not actually a news media company, right? We are a technology company. So මෙතනදී අපිට අවශ්‍ය වුණා මේ වැඩේට අත ගහන්න නම් අපිට reportersලා අපිට news ගේන reportersලා අපිට අවශ්‍ය වුණා, right? So that weakness we could actually overcome that weakness by a partnership, right? A strategic partnership or an alliance, as you learn, right? අපි partner වුණා news agency එකක් එක්ක. And that's actually the innovative thinking, right? දැන් මේක සාමාන්‍යයෙන් හිතුණා නම් මේක මේ අපිට බේස් එකකුත් ඉන්නවා. හැබැයි අපි මේ සහ අපිට information quickly deliver කරන්නත් පුළුවන්. හැබැයි අපි news agency එකක් නෙමෙයිනේ, අපිට අදාළ වැඩක් නෙමෙයිනේ. කියලා අපි අර box එක ඇතුළේ ඉඳන් හිතුවා නම් අපිට මේක leverage කරන්න බෑ, right? But by leveraging that, by thinking beyond that box, හරි අපිට නැත්තම් අපි news agency එකක් වෙන්න යන්නේ නැහැ. අපි partner වෙනවා news agency එකක් එක්ක, right? That's actually the thinking behind that, right? ඊළඟට threats අපි මේ දෙකනේ අපි cover කරගන්න ඕනේ. ඒතර threats තමයි government regulations. Anyone can't actually deliver news, right? එතනදී අපිට we had an option. We could register as a news brand, right? ඒතර මේකෙන් අපිට news brand එකක් ගොඩනගා ගන්න පුළුවන් වුණා සහ මේ වෙනකොට 1 million plus readers ලා අද වෙනකොට ඇත්තටම ඔබ ඒකට you may witness that we have become actually the first source of information for most of the people in the country, right? ඒතර මේකෙන් ඔබට ගන්න ඕන දේ තමයි සමහර වෙලාවට අපි මෙන්න මේ වගේ weakness අපිට මේ අපි strengths උත් දකිනවා, opportunity එකකුත් දකිනවා. හැබැයි මේ අපි දැනට කරන දෙයක් නෙමෙයි. අපි කරන්න බලාපොරොත්තු වෙන දෙයක්ුත් නෙමෙයි. ඒ වගේ තැනකදී ඔබට පුළුවන් තව කෙනෙක් එක්ක partner වෙන්න, right? තව company එකක් එක්ක, තව organization එකක් එක්ක partner වෙන්න. මොකද මේ දෙකම එකතු වුණොත් එහෙම there will be a synergy, right? 1 + 1 2 නෙමෙයි. එතකොට 1 + 1 අපිට ලොකු ගාණක් එනවා, right? ඒ වගේ දෙකොල්ලක් එකතු වුණොත්, right? ඒකත් ඔබට use කරන්න පුළුවන් strategy එකක් මේ වගේ අවස්ථාවකදී, right? So I'm actually taking examples from the different aspects so that you can relate it to your business from anywhere, right? මොකක් හරි පැත්තකින් ඔබට relate කරගන්න පුළුවන් වෙයි. ඊළඟට process wise පැත්තෙන් ගත්තොත් එහෙම අපි මේ කරපු දෙයක් තමයි pay here onboarding. අපි pay here payment gateway service එකක් ඒක businesses වලට apply කරලා ගන්න ඕන. businesses apply කරන්න ඕන. ඊට පස්සේ ඒකේ onboarding process එකක් තියෙනවා. අපේ partner bank එකෙන් approve වුණොත් විතරයි අපිට service එක දෙන්න පුළුවන් central bank regulations අනුව. දැන් මෙන්න මෙතනදී අපි ගත්තොත් එහෙම අපේ sort එක very basics, right? The fundamentals, right? Strength එක අපේ capability එක we can process online payments. Opportunity එක තමයි there was a growing demand for online payments from education. As I mentioned before, education පැත්ත සෑහෙන grow වුණානේ online education site එක මේ කාලය ඇතුළත, right? එතකොට මේකත් එක්කම අපිට online education වලට online payments ගන්න huge demand එකක් ආවා. growing demand එකක්, right? කලින් තිබ්බෙම නැති area එකක් එකපාරට ලොකු demand එකක් ආවා because all the popular institutes also went online. සක්කය එකේ ඉඳන් සෑහෙන business ප්‍රමාණයක් සෑහෙන මේ education institute ප්‍රමාණයක් online වෙන්න ගත්තා. But the weakness we had in our process, අපි onboarding process එක ගත්තොත් process එකේ තිබ්බ weakness එක තමයි අපි support කරේ only one bank. We work with only one bank. So කාට හරි අපේ හිය ඕනේ නම් ඒ bank එකේ account එකක්ම තියෙන්න අවශ්‍ය වුණා, right? And also we didn't support no BR businesses. BR එකක් නැති businesses කිසිම දෙයක් අපිට බාර ගන්න පුළුවන්කම තිබ්බේ නැහැ, right? As per regulations. But we could actually one thing is we could made it available for all the banks, right? එක bank එකකට විතරක් කොට වෙලා තිබ්බ එක අපිට ලොකු ඒක දුර්වලකමක්. මොකද මේ emerging need එක growing demand එක අපිට fulfill කරන්න බෑ අපි එක bank එකක් විතරක් කොට වෙලා හිටියොත්, right?
So we made it possible. The process we made it possible. I mean, it's not simple as actually saying it. We have to partner with another bank, and we have to get central bank approval again, and we have to actually go through all the system audits on the new bank, and then actually we have to have a manual different settlement system, right? It's a huge process, right? It's a huge actually thing to make it happen, right? Right, but we made it, right? දැන් මේ වෙනකොට ඕනම බැංක් එකක account එකක් තියෙන කෙනෙක්ට pay එක ගන්න පුළුවන්. And මේකටත් අපි temporary solution එකක් හරි අපි ඉල්ලගත්තා අපේ partner banks වලින්. BR එකක් නැති education business එකක් නම් මොකද එතනදී ප්‍රශ්නේ උනේ. What we actually saw as a problem, ගොඩක් tuition ගුරුවරුන්ට business registrations නැහැ, right? But in terms of the risk, ගොඩක් වෙලාවට BR එක බලන්නේ banks වලින් risk එක අඩු කරගන්න. ඒතකොට in terms of the risk, අපි ඒකත් අර within the box නැතුව out of the box හිතලා බැලුවොත් education business එකේ education කියන business category එකේ ලොකු risk එකක් නැහැ. So that we can actually embrace them at least as a temporary solution, right? So we did that also. Without BR, අපි tutors ලට එම නැත්නම් tuition teachers ලට අපි service එක දෙන්න පටන් ගත්තා, right? So what happened? We could attract more customers, right? Pay here දවස්වල pay merchant base එක හිටියේ 1800ක් 1900ක් වගේ. දැන් මේ වෙනකොට 2800ක් වගේ merchant base එකක් ඉන්නවා. සහ අපි ගොඩාක් කෙටි කාලයක් ඇතුළතදී ලොකු payments ප්‍රමාණයක් ඔවුන් වෙනුවෙන් process කරන්න සම්බන්ධ වුණා, right? So our business achievement was actually we acquired more customers, right? Acquired more customers. And the last one from our end, promotion wise, maybe දෙයක් අපිට මේ short එක පාවිච්චි කරන්න පුළුවන්, right? Promotion wise, in 4 P's of marketing, you learn about all these, no? Price point, product point, process, and promotion, right? So promotion wise ගත්තොත් එහෙම අපේ there was actually a existing product. A product එක තමයි අපේ reload product එක. It was actually there, right? It was actually there. But what we did in this time, we identified that an opportunity also, a promotion opportunity. What is that? Reload shops are closed under lockdowns, right? Lockdown hinda මිනිසුන්ට reload දාගන්න විදියක් නැහැ. මෙන්න මේක අපි identify කරගත්තා, right? මේක identify කරගෙන right time එකේ, right? Right time, promotions at the right time. So we actually assume numbers will grow by promoting at the right time. ඒක තමයි thinking එක. That's what's the innovative thinking, nothing else, right? Right? හරිම වෙලාවේ අපි ඔබ දකින්න නැති හෙලකුරක භාවිතා කරනවා නම් SMS සර්විස් එකට සහ අනිත් ඒවාට මේ තුන්වෙනි රැල්ල පටන් ගත්ත කාලේ ඉඳන් අපේම delivery channel එකත් through අපේම promotional channel එකත් through මේක ගැන අපි promotions කරා. So that actually resulted, right? We did the promotions at the right time, right? And the volumes were increased by 10x. මේකට කලින් සාමාන්‍යයෙන් දවසකට reloads රුපියල් ලක්ෂ 2ක වගේ reloads තමයි process උනේ මේක හරහා. මේ වෙනකොට අද වෙනකොට දවසකට රුපියල් මිලියන 2ක විතර reloads මිනිස්සු මේ service එක හරහා තමන්ගේ phones reload කරගන්නවා, right? That was actually the impact, right? The මෙතන promotion wise මේකේ promotion wise අපි මේ දෙක analyze කරලා මේ කරපු දේ then this is not an existing this is not a new product, right? අපි මෙතනදී product එකක් අලුතෙන් දුන්නේ නැහැ, right? හැබැයි අපි මෙන්න මේ දේ innovatively හිතලා කරේ නැත්නම් promotions at the right time, right? මේ දේ හිතලා කරේ නැත්නම් මේ growth එක අපිට එනවද? නැහැ, right? So that's actually very important. You have to be innovative in thinking in all the ways. As an organization, you have to be innovative. As products, I mean, when designing or when developing or when actually creating products, you have to be innovative. And when actually deciding your process, what is the process actually you are going to run your business, there also you have to be innovative, right? And when it comes to promotions, also definitely you have to be innovative, right? මේ innovative thinking කියන එක මේවත් එක්ක බද්ධ කරොත් මේ දේවල් එක්ක බද්ධ කරොත් අපිට සෑහෙන දෙයක් ඕනම තත්ත්වයක් ඇතුළ, right? At any status quo, we can actually change that status quo by innovative thinking out of the box, and actually doing these business strategies. I mean, මේවා business පොත්වල තියෙන දේවල්, but ඒවා practically කරන එකයි වැදගත්. අපි practically දැන් මේ I also have to say නම් මේ කිසිම දෙයක් අපි
මේව කරන වෙලාවදී මේ tables ගහගෙන අතෙන් ලියාගෙන හෝ type කරගෙන කිසිම තැනක document වෙලා නැහැ, right? These are also everything is in our mind, right? මේ first time තමයි මම මේ කරපු දේවල් ටික ඇත්තටම කොලේකට ගත්තේ, slide එකකට ගත්තේ, right? but ඔබට පුළුවන් වෙනවා ඔබේ business එකේ අර අතන ඉඳන්ම ඒ ටික ඔළුවේ තියාගෙන ඒ mindset එක තුල හිතන්න. mission එකේ ඉඳන්ම මොකක්ද ඔබ කරන්නේ? ඔබේ business එකෙන් දෙන core value එක මොකක්ද? right? what is actually the value you are creating for the economy? එතන ඉඳන් අපි මොකක්ද කරන්නේ? එතන ඉඳන් මේ දේවල් ටික හිතන්න. අපිට මොනවද කරන්න පුළුවන් දේවල්, what are our strengths, right? අපිට මේ අපේ ක්ෂේත්‍රයෙන් අපේ area එකකින් මොනවද outside අපිට බලන්න පුළුවන් opportunities, right? and මේ දේවල් ටික කොහොමද අපිට combine කරන්න පුළුවන්? combine කරලා මොනවද අපිට කරන්න පුළුවන්, right? if you have this in your mind as your actually the spirit, මේ දේවල් possible වෙනවා. These things become possible, right? and දැන් අපේ උදාහරණ ටික මෙච්චර වෙලා කිව්වේ මම අර මුලින්ම ගත්ත example එකේ, right? I have another few minutes. මුලින්ම ගත්ත example එකේ ගත්තොත් මෙතනදී දැන් මේක අපි analyze කරලා බැලුවොත් I'm very sure as same as me this teacher I mean wouldn't have done actually a SWOT analysis when he's doing that, right? but අපි දැන් මේක analyze කරලා බැලුවොත් ඒකත් අපිට මේ විදිහට ගන්න පුළුවන්, right? දැන් මේකේ strengths මොනවාද? teaching capability එක ඕනම ගුරුවරයෙකුට strength එකක්, right? and he owns a smartphone. It's the only strength that he had, right? ඊළඟට opportunity එක මොකද්ද? all students are at home. දැන් මේ වාතාවරණය තුල සීලුම ශිෂ්‍යයෝ ඉන්නේ ගෙවල් වල, right? ඊළඟට weaknesses විදිහට ගත්තොත් ගොඩක් ගුරුවරුන්ට technical knowledge එකක් නැහැ, right? and මේ ගුරුවරයාට ගත්තොත් මේ ගුරුවරයාට tripod එකක් හෝ යම් කිසි දෙයක් proper දෙයක් නැහැ මේක හරියට place කරගන්න, right? and threat එකක් විදිහට ගත්තොත් මේකට මේ අපිට threat එකක් කියන්නත් බෑ. ඒකට outside දෙකෙන් වෙන්න පුළුවන් challenge එකක් විදිහට ගත්තොත් threat එකක් කියන්න පුළුවන්. Students don't own smartphones. දැන් මේ තත්ත්වය තුල කොහොමද ඒක possible වෙන්නේ, right? දැන් මේක නම් no technical knowledge weakness එකට අපිට කරන්න පුළුවන් දේ තමයි use a simple app. දැන් හැමෝම ඉගෙන ගත්තා, හැමෝම teachers ලා දෙනකොට Zoom experts ලා අපිටත් වැඩි, right? including my wife. She actually, I mean, I'm myself being a tech entrepreneur, she actually haven't even used Zoom before, right? but now she is actually a expert than me. The Microsoft Teams මට වැඩි එයා දන්නවා, right? and no tripod, innovatively create one, right? මෙතන වෙනස් විදිහකට හිතලා එයාම හදාගත්ත එකක් පාවිච්චි කරන්න, right? weakness එක address කරපු විදිහ. and the threat, මේ threat එකට මෙන්න මේක තමයි innovative thinking. I mean ඒක ආය අලුතෙන් හිතපු දෙයක් නෙමෙයි. හැබැයි මේ threat එක consider කරේ නැත්තේ මෙන්න මේකකින්ද. Students can use their parents phones, right? දැන් අද වෙනකන් අද ඒකනේ වෙන්නේ. අපේ phones use කරන්නේ පොඩි අයනේ online education වලට මේ වෙනකොට, right? right? දැන් මේක එහෙම වෙද්දි අර මම තව teacher කෙනෙක්ව පෙන්නුවා මෙන්න මේ teacher, right? දැන් එයාගේ shot එක ගත්තොත් අපිට එයාට තියෙන්නේ teaching capability එක තියෙනවා and he have some sort of an affordability, right? Affordability to what? I'll come to that. And the opportunities same. All students get at home and already using. So the මේ අතරම COVID 3 වෙනි රැල්ල වගේ වෙනකොට අර කලින් පිච් එකේ පෙන්නපු එක මම හිතන්නේ පළවෙනි කාලේ, right? මේ කාලේ වෙනකොට teachers ලා they used to it, right? They used to it and they used to do it in a proper way, improved it in a way. And the opportunity they right now seeing is they can target the student of the entire country, right? Entire country. නිසා ඒගොල්ලෝ properly දැන් කරනවා. technology use කරලා මේව use කරලා. ඒතර weakness විදියට ගත්තොත් මේ teacherට සමහරවිට technical knowledge නැහැ. So what he does? He actually hired a technician and a camera, right? එක එක විදියට තමන්ට තියෙන strengths ටික තමන් තියාගෙන හම්බෙන opportunity එක දැකලා තමන්ට weakness තියෙනවා නම් ඒවා ඒ ආකාරයෙන් address කරගන්නවා, right? ඒතර මේකේ sorry ඒක තමයි වැඩේ, right? and final one, my friend, මේක ගත්තොත් එහෙම දැන් මෙයාට තියෙන strengths මොනවාද? making food and drinks. කලින් cafe එකේ කර හිටපු එක
And also he had an attracted regional market. Me cafe එක මේක physical place එකක් විදිහට තියෙද්දි attract වෙච්ච customer base එකක් යාට හිටියා regionally, right? ප්‍රාදේශීයව හිටියා, right? And the opportunities we see, people are at homes and missing cafe food, right? දැන් අපි ගොඩක් අය එහෙම වෙන්නේ නැතිනේ නේ. අපි ගෙදරට වෙලා ගෙදර හදනේම කනවා මිසක් අපි වෙනස් එකක් කන්න දැන් බැරි වෙලා තියෙනවා, right? And the opportunity, no one deliver these foods to doorsteps, හරි? අපි KFC එකෙන් මේ කොහෙන් හරි order කරලා ගෙන ගත්තොත් මිසක් මේවා මේ අපිට බහුලව දකින්න නෑ මේ දවස්වල, right? And the weakness is actually he didn't own a vehicle to deliver, right? So මෙයා මොකද කරේ? Hire a lorry, brand it, right? And customize it in a way like this. And he did that, right? And ඒක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. Innovative thinking මේකත් එක්ක බද්ධ කරන්න. අපේ business strategy එකත් එක්ක core strategy ලොකු දේවල් නෙමෙයි. The very basics. So what is the most basic thing in a business, right? So මෙන්න මේ ටික හරියට බද්ධ කරගත්තොත් එහෙම අපිට මේ innovative thinking එක use කරලා අපිට පුළුවන් impossibilities possibilities බවට පත් කරන්න, right? So මේ මම කිව්ව areas වලින් ඔබටත් හිතන්න පුළුවන් ඔබේ business එකේ කොහොමද මේ වගේ දේවල් කරන්න. එක්ක organization wise වෙන්න පුළුවන්, product එක පැත්තෙන් වෙන්න පුළුවන්, process එක පැත්තෙන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් promotions පැත්තෙන් වෙන්න පුළුවන්. මොනවා හරි පැත්තකින් ඔබ වෙනස් විදිහට හිතුවොත්, අලුත් විදිහට out of the box හිතුවොත් ඔබට මේ strategy එකට ඒ දේවල් ඔබට භාවිත කරන්න පුළුවන්, right? And PNS Pereira & Sons මේක මට මේ දාගෙන යනකොට මතක් වුණේ මේ ළඟ දවසක පාරේ ගියා Pereira & Sons එකේ ලොරි එකක්, right? Then it was not actually a lorry that they actually customized like this. ඒගොල්ලන්ගේ මේ delivery lorry එක, delivery කියන්නේ ඒගොල්ලෝ බඩු supply කරගන්න lorry එක. It was with the PNS branding, but they have done is actually දැන් අපේ wife උත් ඇත්තටම මේ කිව්වා අන්න PNS එකේ ලොරියක් නැවිලා කියලා ගිහිල්ලා ගන්න කියලා. ගිහිල්ලා බැලුවට පස්සේ තියෙන්නේ සාමාන්‍ය ලොරිය. ලොරිය ඇස්සේ තියෙන්නේ අර කඩේ තිබ්බ මේ ෂෝකේස් එක. කඩේ තිබ්බ ෂෝකේස් එක දාලා එතන මේ දෙන්නෙක් ඉඳගෙන තමයි එන්නේ, right? But actually they have actually done it, right? It's actually a temporary thing, but this guy, my friend, will actually continue this, I believe. But for a PNS, they need a temporary solution. So they use their supply vehicle, right, for the situation, right? They adapt it to the situation, and they did that, right? ඔන්නෝක තමයි අපි අද කතා කරේ. So අද කතා කරපු vaccine එක තමයි මෙන්න මේ දෙකේ එකතුව. If you can actually think creatively, අලුත් විදියට හිතුවොත්, වෙනස් විදියට හිතුවොත්, ඒ හිතන දේවල් අපේ business එකේ core strategy එකට භාවිතා කරොත් අපේ vision එකට align වෙලා අපේ mission එකට align වෙලා මේ අපේ තියෙන strengths අපිට මොනවද කරන්න පුළුවන් සහ අපිට මොනවද කරන්න බැරි නම් අපිට පුළුවන් මේ දේවල් වලට එක්ක partner වෙන්න එහෙම නැත්නම් මේ දේවල් වලට වෙනම දෙයක් සපය ගන්න මොනවා හරි කරන්න පුළුවන්, right? So if you actually bridge these two things, you can definitely have a great going for your business. To survive it, to grow it, and also to sustain it profitably, right? So last point, a quote: all failure is actually failure to adapt, right? All success is successful adaptation. අපිට මේ වගේ අවස්ථාවකදී විය යුතුම දෙයක් මේක වුණේ නැත්තම් do or die, right? මේක කරොත් මේක වුණොත් මේක if we do this, if we successfully adapt, we will actually be successful. Otherwise, we will be failed, right? Thank you very much. Thank you very much, Danika, for those valuable inputs that I think some real innovative thinking. And the most important thing is Danika ge inputs වලින් අපිට ගන්න පුළුවන් ගොඩක්ම දේ තමයි ඒක practically ඔහුම අත්දැකපු දෙයක්, ඔහු කරපු දෙයක්, ඔහු කවුරුත් කරපු දෙයක් කිව්වා නෙමෙයි. ඔහුම කරපු දේවල් තමයි ගොඩක් කිව්වේ. හැබැයි ඔහු ඉතාමත් මේ අවස්ථාවට කාලිත උචිත හරිද සිදුවීම් කීපයක් අර tuition master situation actually doing a SWOT on that was very good. I think that you really brought out to show how people should analyze, right? So just getting into some questions, actually the first question also is something like that. Harida, this was a question asked
in all sessions. හැමතිස්සම මේක ආපු දෙයක්. අපි අත්‍තරම මේ සෙෂන් එක වෙනකන් හිටියේ ගොඩක් මේකට මම හිතන්නේ සාධාරණ පිළිතුරක් දෙන්න පුළුවන් ඔබතුමාටම තමයි, because you are an entrepreneur yourself and you have started something yourself, right? For people in today's situation, if they want to start up something, right, actually you explain certain things in your slides, but to get in depth is a very very frequent question. That's what I'm asking you. For people who want to start up something right now or do something, what's the strategies or something they should look at the given moment? Yeah, Pradeep. අලුතින් පටන් ගන්නවා නම්, I mean, if someone is actually starting a new business එකකදී අර මම එක ස්ලයිඩ් එකක පොඩ්ඩයි explain කරේ එක ටිකක් වැඩිපුර explain කරොත් එහෙම අලුත් business එකකදී always my recommendation, always what I think, I believe is actually you have to go with your passion, right? It's not actually the business strategy, because business strategy forms when you start a business, when you run a business. දැන් අද වෙනකොට අපි හෙලකුරු භාෂා ගත්තොත් එහම අපිට business strategy එකක් තියෙනවා, අපි මෙච්චර කාල කරගෙන ආපු දෙයක්. But if it is a new business, you have to create your own business strategy. මොනවාද ඔබ මොන වගේ දේවල්ද ඔබ කරන්නේ, මොන වගේ path එකකද ඔබ යන්නේ, මොකක්ද ඔබ add කරන value එක, ඒ සියලුම දේවල් ඔබම තමයි decide කරන්නේ. ඒතකොට එතනදී ඒකට base කරගන්න වනම් වඩා හොඳයි, වඩාත්ම සුදුසු දේ තමයි තමන්ගේ passion එක. මොකද්ද තමන්ගේ internally තමන්ට තමන් passionate area එක තමන්ට හොඳටම දෙන්න පුළුවන් දේ, right? දැන් අපි ගොඩක් දකින දෙයක් තමයි අද වෙනකොට මේ new businesses, new startups, new මේ අලුතෙන් පටන් ගන්න අය ගොඩක් වෙලාවට they first focus on what they can get from them, right? මොනවාද මේ අලුත් business එකක් කරලා ගන්න පුළුවන් දේ කියලා බලන්න. කොච්චර ඉක්මනට සල්ලි හම්බ කරන්න පුළුවන්ද, කොච්චර ඉක්මනට profitable වෙන්න පුළුවන්ද, කොච්චර ඉක්මනට තමන්ගේම වාහන ගන්න පුළුවන්ද, අරකයි මේකයි කියලා ගන්න පුළුවන් දේ. But my advice and my actually vision is always what I believe, අපි focus කරන්න ඕන අපි දෙන දෙයට, right? But we give, what is the value that we create for our customers, we create for the people, right? අපිට ඒ value එක create කරන්න පුළුවන් හොඳම දේ තමයි මට හිතෙන්නේ සහ මම කරපු දේ අපිට තියෙන passions. දැන් මට passion, මට සිංහල කියන එක මට ඇඟේ තිබ්බ දෙයක්. මම ඉස්කෝලේ කාලේ ඉඳන් ඒ level කාලේ ඉඳන්ම මම නිර්මාණ කරපු දෙයක්, software develop කරපු දෙයක් මේ අපේ local language එකෙන් කරන. ඒතර ඒ passion එකෙන්ම මම දෙයක් කරපු නිසා මට ඒ දේ actually also as a business I could actually be successful in that. ඊළඟට payments කියන එකත් I wrote a blog some time ago, 10 years back when I was in the university. ඒකේ මම ලිව්වෙම මේ online කොහොමද අපිට මේ items ගෙන්න ගන්න පුළුවන්, eBay එකෙන් කොහොමද බඩු ගෙන්න ගන්න පුළුවන්, මෙන්න මේ වගේ දේවල් ගැන. That was actually one of the passions that I had. ඒතර ඒ passion එක නිසා සහ also the problem that I faced with regard to භාෂා පටන් අරගෙන මම කරගෙන යනකොට මටම ආපු ප්‍රශ්නයක්, අපිට හරියට online payments ගන්න බෑ. ඒතර අන්න ඒකට මම මේ passion එක සහ මට ආපු problem එක දෙකම උපයෝගී කරගෙන මම නිර්මාණය කරනවා Payhere, right? අනේ වගේ තමන්ට දැන් it was actually two simple examples, but anyone who's actually looking to build a business, ඔබ සියලුම දෙනාට ඔබ එකින් එක්කිනා ගත්තොත් අපි හැමෝම අනන්‍යනේ. අපි හැමෝම මිනිස්සු විදියට we all are unique, right? ඒතර අපේ හැම එක්කෙනාටම අපිට අනන්‍ය වෙච්ච යම්කිසි passion එකක් අපේ ජීවිතය තුළ තියෙනවා. අපි ඒ දේ අපේ වෘත්තිය කරගත්තොත්, ඒ දේ අපේ ජීවනෝපාය කරගත්තොත්, ඒ දේ තමයි අපිට හොඳටම කරන්න පුළුවන් දේ, right? එතකොට අලුතෙන් කෙනෙක් මේ කාලේ පටන් ගන්නවා නම් කරන්න දෙන දේ තමයි ඔබේ ඇතුළාන්තය බලන්නේ. Look internally, look inside what you can do best, and you have to match it with the outside, right? outside එකේ මොනවාද අපිට පේන opportunities කියන්නේ මොනවාද problems නේ. ඒතකොට problems බලන්න ඕන මේ දවස්වල මේ මගේ මේ තියෙන passion එක, මගේ තියෙන expertise එක හෝ මගේ තියෙන passion එක, මගේ knowledge එක, experience එක මට මා සතු දේවල් වලින් මට මේ වෙලාවේ විසඳන්න පුළුවන් ප්‍රශ්න මොනවාද? මට මේ වෙලාවේ කරන්න පුළුවන් දෙයක් මොනවාද? හරි. And if we can actually match that opportunity with our internal things, with our passion, what you can do best, and that is actually the greatest mix where you can start a successful business. Right, thank you, Danika. I think Basha and Helakuru really has hit the mark. So I think you can be very proud of your achievement. Now, Payhere is like, we were talking about it, but it's like you say now, actually you explained the reason for you to think about it was something that you've been thinking for a long time. And when you started your own business, ඔයාගේ business එක පටන් ගත්තට පස්සෙත් ඔයාට තේරුණේ ඔයාට ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ මේ payment gateways ඔයාට එන ප්‍රශ්නේ. හැබැයි මේකට ගොඩක් regulation ප්‍රශ්න තියෙන්නේ නැති, ගොඩක් bottlenecks තියෙන්නේ නැති, ගොඩක් ප්‍රශ්න මේ බාධක තියෙන්නේ නැති මේක මෙද්දි.
how did you overcome it? කොහොමද ඔබ මේකෙන් එලියට ආවේ? ඇවිල්ලා මේක කරගන්න පුළුවන් වුණේ, සාර්ථක කරගන්න පුළුවන් වුණේ? ඔව් ඇත්තටම දැන් පේහියවල අපිට ආපු ප්‍රශ්නේ තමයි දැන් අර මම ඉස්සෙල්ලා කලුත් කිව්වා වගේ පේහියවලින් මට ඇඩ්‍රස් කරන්න ඕනුනේ problem එක, right? And that problem I also face that problem as a business, right? And there were so many people facing that problem. ඒ ප්‍රශ්නේ තමයි ලංකාවේ businesses වලට තමන්ගේ customers ලගෙන් online payments ගන්න proper විදිහක් නැහැ, right? There was no proper way to accept payments online from your customers as a business, right? ඒතර ගොඩක් අය බලාගෙන හිටියා PayPal ලංකාවට ඇවිල්ලා ඒ problem එක solve කරයි කියලා, right? I mean over a decade we were actually waiting for that. I mean government to government they were actually promises. I mean no one actually could get that, right? I mean people were blaming, people were signing online petitions and doing all the things, but it was actually never happened, right? So etanadi mama technology entrepreneur කෙනෙක් විදිහට මට ඕනුනේ ඒකට technologically solution එකක් දෙන්න. So I came up with a technological solution. I partnered with some few banks and gave us technological solution, but there were actually legal concerns on that, because the legal system in the country or the our acts actually didn't have the legal provision for the business model that we innovate. දැන් මේකත් ඇත්තටම මේ අර innovative thinking වලදී out of the box thinking වලදී අපි අර රාමුවෙන් එහා හිතලා වැඩ කරනකොට අපිට ඒ වගේ challenges එනවා, right? ඒ වගේ challenges එන්න පුළුවන්. දැන් ඒකට මට ආපු ඒ වගේ challenge එකක් තමයි ඒක. හැබැයි එතනදී මට උදව් වුණේ එකක් තමයි මේ innovative thinking. අපි මේ ඒවට කොටු වෙලා ඉන්නේ නැතුව වෙනස් විදියකට හිතලා වෙනස් business model එකක් හිතලා, I mean that's not a new thing now. Payment aggregation model, right? But it was new to the country when we were introducing that, right? Payment aggregation model. So I thought out of the box. It's actually for the answer for your question is actually the same two things that I mentioned. One is actually innovative thinking. Me boxes selling ehata hitala venama solution ekak hitapu eka, and the business strategies. In terms of strategies, what I used muladima, I knew that actually this threat will come. Legal issues එන්න පුළුවන් කියන threat එක මම දැනගෙන හිටියා, right? I identified that as a threat because I didn't have much of a legal knowledge of the things that actually we create as solutions. ඒ නිසා what I did was, first thing I created a separate legal entity for Payhia. දැන් Payhia එක භාෂා එකේ product එකක් වුණාට, I mean I'm sharing this actually with all of you so that you can also get examples for your business. And Payhia එක භාෂා එකේ product එකක් වුණාට I actually registered it as a separate legal entity, Payhia Private Limited කියලා, because I knew that there will be a threat and I didn't want to harm my existing products, Helakuru and other products, with the threat that I'm going to face with that new product, right? So a step එක මම ගත්තා. I registered it as different legal entity. So ඒක නිසා අපිට පස්සේ අපිට legal issues ආවට පස්සේ ඒවෙන් කිසිම දෙයකින් හෙලකුරු අනිත් brands වලට හානියක් වුණේ නැහැ. That is the first thing. And then actually when we ran into that legal problem, then we had to think about what is our weakness, right? We had a strength, we have already a product, and we have a strength already. We had a customer base who actually who was adapting to use that. weakness එක උනේ ඒකට අවශ්‍ය legal provision එක ගන්න අපිට අතරම capacity එකක් තිබෙන්නේ නැහැ සහ අවශ්‍යතාවයක් තිබෙන්නේ නැහැ, right? Because I mean ඒ legal provision එක ගන්න අපිට ඊට වඩා අපිට කරන්න පුළුවන් හොඳම දේ උනේ synergy, right? We partnered with the bank who has the legal capability to operate in a such a way, right? We partnered with Sampath Bank initially. එතකොට එතනදී අපි කරේ අපි weakness එක අඳුරගත්තා. Okay, we are not allowed to do such an operation, but if we actually work with an alliance, work on an alliance with a partnership who has the capability, who has the strength. එතනදී තර දැන් අපි shot එක ගත්තොත් අපේ weakness අපිට cover කරගන්න පුළුවන් එක විදියක් තමයි ඒ strength එක තියෙන යම්කිසි party එකක් එක්ක alliance එකක් හදාගන්න, right? So that was what we did. We partnered with Sampath Bank, so through them we were legally compliant, right? Then actually we relaunched that with as a central bank approved payment service, right?
And right now, actually, I mean, initially that's what I was sharing. We had to go with only one bank due to that issue. But then actually later, after about 3 years of operation, two or 3 years of operation with that particular bank, we then actually get the central bank approval to operate to all the other banks as well, and we could successfully break that barrier as well. I think bottom line එක මේ මම අර session එකේදී අද කතා වෙච්ච දේවල් දෙක තමයි අතරම උදව් වුණේ ඒ challenge එක overcome කරන්න. Innovative thinking, out of the box thinking, and actually using the business strategy combined with this innovative thinking. Thank you very much. So another very frequent question is, all these questions are very similar. හැබැයි මම හිතන්නේ මේ වෙලාවේ මොහොතේ තියෙන ප්‍රශ්නات එක්ක තමයි මිනිස්සු මේකට සමාන දෙන්නේ මේ ගැන යොමු කරලා ඉන්නේ. අහන ප්‍රශ්නයක් තමයි මේ මොහොතේ දැන් ඉක්මනටම අපිට මොන හරි කරගන්න ඕන නේද? ඒගොල්ලෝ මොන හරි බිස්නස් කරගෙන ගිහලා එක්ක මේ ෆුඩි කොලැප්ස් වෙලා ඉන්න කට්ටිය හරි, or some people just want to start up something immediately. අපිට මේ මොහොතේ මොන හරි කරන්න ඕන නම් what should we do? මොකද්ද අපිට කරන්න පුළුවන් දේ? ඒකත් එක්කම තමයි ඒගොල්ලෝ හැමතිස්සෙම කියන්නේ අපේ මාකටිං වලට එම වියදම් කරන්න මේ වෙලාවේ සල්ලි නැහැ. මොන හරි එකක් ඒ කියන්නේ අපේ ප්‍රොමෝෂන් කරගන්නවත් සල්ලි නැහැ. මොනවාද? I know you spoke about innovation and everything. පොඩ්ඩක් ප්‍රායෝගිකව ඒක ගැන අපිට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් අපිට පුළුවන් නම් ඒ ගැන. ඔව් ප්‍රදීප්. ඇත්තට දැන් මේ වෙලාවේ සිටුේෂන් එකත් එක්ක ගත්තට පස්සේ අපි හිතන්න ඕන දේ තමයි අමුවෙන්ම ගත්තොත් මේ වෙලාවේ අපේ ටාගට් ඔඩියන්ස් එකට අපි ටාගට් කරන්නේ ජෙනරලි කන්සියුමර්ස්ලා නම් මේ අපේ ටාගට් ඔඩියන්ස් එකට මේ වෙලාවෙත් මතුවලා තියෙන ප්‍රශ්න මොනවාද? මේක ඇත්තටම හොඳ අවස්ථාවක් business පැත්තෙන් හිතුවොත් එහෙම if we actually think in that perspective මේක හොඳ අවස්ථාවක් අපිට new businesses වලට. මොකද මේ වෙලාවේ කලින් පැවතියේ නැති කලින් නොපැවති ප්‍රශ්න මිනිසුන්ට මතුවලා තියෙනවා. right? මේ සිටුේෂන් එකේට එන්න කලින් මිනිසුන්ට තිබ්බේ නැති ප්‍රශ්න අලුතින් ආපු ප්‍රශ්න emerging needs, emerging problems කියන්නේ. ඒතර emerging problems ඇවිල්ලා තියෙනවා, අලුත් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා මිනිසුන්ට මේ වාතාවරණය තුල, මේ සිටුේෂන් එක තුල. ඒතර අන්න ඒ වගේ problem එකක් address කරන්න ඔබට පුළුවන් නම් I think that will be a great opportunity for you to leverage, right? දැන් මම පෙන්නපු උදාහරණ වල අපි ඒක දැන් සුලභව දකින්න හින්දා අපිට ඒක normalize වෙලා තිබ්බට ටීචර් ගේ රෝල් එක, right? ටීචර් ගේ රෝල් එක එතනට ඇඩප්ට් වෙච්ච කට්ටිය, right? ඒතර මොකක්ද එතන ඒගොල්ලෝ කරෙත් ඒ වෙලාවේ ඒ සිටුේෂන් එකේදී ඊට කලින් තිබ්බේ නැහැ එහෙම නීඩ් එකක් ළමයින්ට එහෙම මේ උගන්වන්න. හැබැයි මේ සිටුේෂන් එක තුළ මතුවුණා ලොකු නීඩ් එකක් ළමයින්ට ඒ විදිහට උගන්වන්න, right? So they actually started doing that, right? And delivery services අපි ගොඩාක් අපි දකින food only I mean කෑම සපයපු ඒවා විතරක් අපි ගිහිල්ලා කාපු තැන් ගිහිල්ලා මේ ආහාර ගත්ත තැන් අද වෙනකොට ඒ හැමෝම ඇඩප්ට් වුණා ඩෝර් ස්ටෙප් ඩිලිවර් කරන්න, right? අන්න ඒ වගේ මොකද්ද එතන බේසික්ම දේ තමයි මිනිස්සුන්ට මේ වෙලාවේ තියෙන ප්‍රශ්නේ. මිනිස්සුන්ට මේ වෙලාවේ තියෙන ප්‍රශ්නේ. ඒතකොට අන්න ඒ වගේ දැන් ඔය දෙක already addressed two of the problems. But still අපි දකින්නවනේ දැන් මේ සිටුේෂන් එක දැන් 7-14 වුණා 14-21 වුණා කවදා වෙයිද දන්නේ නැහැ. ඒ නිසා මේ තත්ත්වය තුල මේ මතුවලා තියෙන ප්‍රශ්න තමයි opportunities විදියට අපි දකින්න ඕන, right? If you have that entrepreneurial eye, you can actually see the opportunities in this situation related to your area. දැන් මම technology person කෙනෙක් ඉන්න මම දකින්නේ technology වලින් විසඳන්න පුළුවන් ප්‍රශ්න, right? හැබැයි ඔබ අපි හිතමු ඔබ වෙන area එකක එක්කෙනෙක් නම් අපි හිතමු retail business එක නැත්නම් pharmaceutical business එකක එක්කෙනෙක් නම් ඔබ දකින්න ඕන ඔබට related මේ වෙලාවේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න. ඒ වගේ එක එක්කෙනාට දකින්න පුළුවන් නම් තමන්ගේ area එකට related මේ වෙලාවේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න. I think that's the best thing that you can right now do. ඊළඟට business ඔයාගේ audience එක businesses නම් B2C නෙමෙයි B2B නම් එතකොට ඔයාලට දකින්න පුළුවන් මේ වෙලාවේ මොනවද businesses වල තියෙන ප්‍රශ්න, right? Now I explained one example with PayHere. PayHere is a B2B business. එතකොට ඒගොල්ලන්ට B2B වලදී මතුවෙච්ච ප්‍රශ්නේ අපි විසඳුමක් දුන්නා, right? අනේ වගේ B2B වලටත් මේ වෙලාවේ ප්‍රශ්න මතුවලා තියෙන්න පුළුවන්. I mean few example is actually the same scenario. Teaching වලදී දැන් මේ වෙනකොට මෙහි වෙලා ඉන්නවා online teaching platforms දෙන කට්ටිය, right? ඊළඟට online teaching මේ වීඩියෝ කරලා මේ live stream කරන providers ලා බිහි වෙලා ඉන්නේ. මේවා අලුත් business. කලින් තිබ්බේ නැති business. ඊළඟට delivery services බිහි වෙලා ඉන්නවා දැන් කලින් තිබ්බේ නැති කලින් අපි delivery service කියලා well known කීපෙන්නේ දැනගෙන හිටියේ. හැබැයි දැන් පොඩි අය බිහි වෙලා ඉන්නේ.
right? So ඒ ඔක්කොම මේ සිටුේෂන් එකේ තියෙන need එක අඳුරගෙන අලුතෙන් මතුවෙච්ච needs අඳුරගෙන ඒවට solutions දීපු කට්ටිය, right? So my advice is actually, I mean, otherwise මම ඇත්තටම කතා කරන්න කැමති නෑ normal traditional businesses ගැන. traditional business එකක ආය අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. What you have to do is to follow, right? There is an existing market, there is an existing product, there is a market price, there is a market leader for you to follow, there can be market followers as well. So you can follow and grab a product and you can actually produce, right? ඒකනේ traditional business එක. But entrepreneurially හිතනවා නම්, right? අලුත් product එකක් අලුත් product එකක් වෙන්න ඕනේ, අලුත් solution එකක් අලුත් market එකක් හදන්න පුළුවන් දෙයක් හිතනවා නම්, the best way is actually to identify these new needs of people and fulfill them profitably. Yeah, moving on from business to a little business ethics, Yeah. right? Which is a very important thing, and I think for your success also, upholding ethics. Again, ethics is a very key thing, right? And also, with that question itself, after you talk a little about ethics, I would like to think: can anyone become entrepreneur? Because actually, what I feel is it's a very controversial question, because sometimes you can be a very good employee, but you are not a good entrepreneur. We have seen good top people who have been good CEOs or top people, but when they start their own thing, I don't think sometimes they're very successful. What's your personal genuine opinion of that and about business ethics? We at a Sure. stage like this, everyone is trying to be an entrepreneur because there is no option, right? So is it good to make decisions like that? Okay. The first question about ethics, ඒක ඇත්තටම මේ වෙලාවේ ගොඩාක් businesses විදිහට අපි මෙතන මම හිතන්නේ ඉන්න බහුතරයක් businesses වලට related කට්ටිය businesses විදිහට අපි මේ වෙලාවේ වැදගත්ම දෙයක් මේ අපේ ethics රැකගන්න එක. අපේ මේ ආචාර ධර්මය මම නැත්තම් මිනිසුන්ට truthful වෙන එක, integrity එක තියාගෙන වැඩ කරන එක. මොකද මේ වෙලාව කියන්නේ අපේ customers ලා, අපේ market එක ගත්තොත් මිනිස්සු ගොඩාක් vulnerable මේ වෙලාවේ. මිනිස්සු ගොඩාක් මේ අහුවෙන්න පුළුවන් දේවල් වලට. එතකොට ඒ වගේ දේවල් වලින් අපි අයුතු ප්‍රයෝජන ගන්න නරකයි, right? That is not actually entrepreneurship, that is not actually even doing good business, right? එතකොට අපි ඒ වගේ අවස්ථාවලදී අපි මේ තියෙන සිටුේෂන් එකේ අර මම හැමතිස්සෙම කිව්වේ මෙතන තියෙන needs ටික අඳුරගෙන ඒවට solution එකක් දෙන එක තමයි හොඳම දේ කියලා. Still you have to be ethical, right? නැතුව මේ වෙලාවේ දැන් කවුරු හරි මේ සෑහෙන අමාරුවෙන් ඉන්න කෙනෙක්ට දෙයක් විකුණ ගන්න එක නෙමෙයි අපේ marketeersලා විදියට businesses විදියට අපෙන් වෙන්න ඕන, right? We have to identify what is actually the need and what is the way that we can ethically solve that, right? It's very important. You know, I mean, there were a few cases that it went wrong as well, popular cases. So we have to make sure that what we do, whatever we do, and the most important thing is if you can provide I mean useful value, ඔබට යම්කිසි වටිනා දෙයක් ඔබට create කරන්න පුළුවන්. If you can create a value for the customer, definitely there is a market for that, right? දැන් වෙලා තියෙන්නේ ගොඩක් වෙලාවට value එකක් create වෙන්නේ නැහැ. අර හැමෝම මේ අනිත් අය දෙන valuesම තමනුත් දෙන්න යනවා. එතකොට market share එකක් තමයි වෙන්නේ. අරයාගේ market එකෙන් කැලලක් මෙයා කඩා ගන්නවා මිසක් අලුතෙන් markets හැදෙන්නේවත් අලුතෙන් value addition එක වෙනවා සෑහෙන අඩුයි, right? But if you can create a useful value, then අපි මම අද උදාහරණයක් කිව්ව services වලින් ගත්තොත් Shopee එක අලුත්ම product එකක්. කේසන එක අපේ තිබ්බ එකක් අපි redesign කරලා ගත්ත එකක්. Reload එක already there are reload services, but for this specific situation it was actually very useful for people. So people value it. The perception of people, in terms of the perception, they actually value it very high. ඒක ගොඩක්ම හිතේ තියාගන්න ඕන දෙයක්, because the market is very vulnerable at this stage, because people are මිනිස්සු අසරණයි ගොඩක්, right? We don't have to I mean misuse that, right? And the second question, if anyone can be a entrepreneur, Pradeep, I mean the most important fact you have to, I mean people have to understand is actually entrepreneurship is not a job, right? Entrepreneurship is actually a mindset, right? That's how I define that is actually the common definition, right? Entrepreneurship is a mindset. Now if you have that mindset, you feel it, right? අර අපිට ඒ mindset එක ඕන වෙන මොකටවත් නෙමෙයි මේ if you are actually feeling always internally that I have to change this, right? I have to change this, I have to change the way this is being done. මෙන්න මේ දේ කරන්න ඕන මේ විදිහට නෙමෙයි මේක මේ වෙනස් විදියක් වෙන්න ඕන, මේක වෙනස් දෙයක් වෙන්න ඕන, right?
I define it as the mindset to challenge the status quo, right? If you have a mindset to challenge the status quo, right, then අපි ගොඩක් වෙලාවට බහුතරයක් අපි බහුතරයක් අයගේ mindset එක මම කියන්නේ මේ කියන්නේ මේක හැමෝටම නැති දෙයක් කියන එක නෙමෙයි, මේක තියන අය ඉන්නවා, මේක තියන අය ඒක අවබෝධ කරගන්න එක තමයි වැදගත්ම, right? එතකොට දැන් අපි සාමාන්‍ය අපේ mindset එක ගත්තොත්, if I just tell you an example, normal mindset, non-entrepreneurial mindset එකක් තියන අය ගත්තොත් එහෙම ඒගොල්ලෝ ගොඩක් වෙලාවට දකින්නේ possibilities නෙමෙයි, ඒගොල්ලෝ දකින්නේ ප්‍රශ්න, right? ඒගොල්ලෝ දකින්නේ මේක මෙහෙම බෑ, අරක මෙහෙම බෑ, අරක නෑ, අපිට මේක නෑ. එතකොට අර ගොඩක් වෙලාවට blaming mindset එකක් තමයි ඒගොල්ලන්ගේ තියෙන්නේ. මේක government එකට බයිනවා, අරයට බයිනවා, මෙයට බයිනවා, අපිට මේක නෑ, මේක නෑ. හැබැයි ඔබට තියෙනවා නම් mindset එකක් මේක නැත්තම් මට මේක වෙන විදිහකට කරන්න පුළුවන්. That out of the box thinking and that mindset of doing it, right? ගොඩක් අය ideas තියෙනවා. හැබැයි no execution, right? Execute වෙන්නේ. ඒකත් හරියන්නේ නැහැ, right? If you have that mindset of actually thinking differently and do something to change the situation, do something for what you see as problems, and ඒක තමයි entrepreneurial mindset එක කියන්නේ, right? දැන් මෙහෙම කතර පස්සේ අර මම මේ කතා කරන්නේ ඇත්තටම the real meaning of entrepreneurship අර normal දැන් අපි සාමාන්‍යයෙන් අද වෙනකොට තමන්ගේම business එකක් කරන ඕනම කෙනෙක්ව අඳුන්වනවනේ entrepreneur කෙනෙක් කියලා. ඒක ඇත්තටම I don't agree with that. That is actually a businessman do a business, but entrepreneur do an entrepreneurship. ඒ දෙකේ වෙනස තමයි අරක. business එකක් you can actually follow the other players in the market. There are price makers, there are market leaders, there's an existing market, existing product, market price එකක් තියෙනවා. ඒ වයින් අරගෙන තමන්ට ඒ වගේම business එකක් කරන්න පුළුවන්. But entrepreneurship is actually creatively solving the problems of people also profitably, right? Creatively solving, creative part එක එතන ගොඩක්ම වැදගත්. Problem solving එකත් වැදගත් සහ ඒ කරන දේ profitably කරන එකත් වැදගත්. That is actually entrepreneurship. Really. Right. Thank you very much. And now actually you are very well known, as even some say that you're mentoring some of your friends, right? And to do different types of businesses as well, right? I think that is with the experience, some knowledge sharing, and I think some of them are very thankful for you for guiding them and things. So actually starting from the IT sector, diversifying to so many other areas, right? And even helping others to go up, I think that is one of your key strengths. So I think as Sri Lankans, people will be thankful for you more than your friends, and also I think in the future you might be able to help some other diversified industries as well. So I wish you all the best in that. And as a final question to you, right, I would like to ask, like, if you have any examples of businesses that you have helped, where you can say what maybe in the advertising industry, maybe in some other field or some areas that you have advised and where it has been successful, or and for future entrepreneurs. We were talking, actually I like that statement, Danika, අපි හැමෝම හිතනවා හැමෝම entrepreneurs ලා කියලා. අපි ගොඩක් වෙලාවට වචන මාරු කරගන්නවා, right? But entrepreneur කියන කෙනා වෙනස්, businessman කෙනා කියන වෙනස්. ඉස්සරක sales and marketing අතර මිනිස්සු හිතන්නේ හැම කෙනෙක්ම sales කරන කෙනෙක් marketeer කෙනෙක්. හැම නෑ, එහෙම නෙමෙයි. මේ digital marketing කියන එකෙන් වෙනස අපි හඳුන්වලා දෙන්නේ ඒකයි. digital marketing කියන වෙනම subject එකක් කියන එක හැමෝම දැනගන්න ඕනේ නේද, right? So what is the final message? Yeah, තව චූටි දෙයක් add කරොත් ප්‍රදීප්, I mean we don't be actually discouraged of being some in some category. දැන් වෙලා තියෙන්නේ අද වෙනකොට දැන් I mean existing ප්‍රශ්නයක් social media වල උනත් freelance community එකක් ඉන්නවා. ඒතර freelance community එකත් සමහරලාට අඳුනා ගන්නවා entrepreneurs ලා කියලා. ඒතර ඒක ඇත්තටම වෙන්න ඕනේ. freelancer කියන්නේත් respectful job එකක්. ඒක යම්කිසි කාර්යයකට යම්කිසි කර්තව්‍යයක් වෙනුවෙන් ඒකත් there is a value in that, right? I mean අපේ වෙලා තියෙන අර ගොඩක් වෙලාවට අර පොඩ්ඩක් අර හිත මේ අඩු මානසිකත්වයකින් බලන්නේ සමහර දේවල්. එතකොට අපි හිතනවා මේක තමයි මේ වචනේ තමයි ලොකු. එතකොට අපිත් හදනවා ඒ වචනේ පාවිච්චි කරන්න. එහෙම වෙන්න ඕනේ. අපි අපිටම අනන්න දේවල් තියෙනවා. ඒ හැම එකෙම වැලියු එකක් තියෙනවා. ඒ හැම එකෙම වටිනාකමක් තියෙනවා. එතකොට මේ වටිනාකම තුල ඒ යුනික්නස් එක තුල තමන්ගේ වැඩේ කරන්න ගියොත් එහෙම තමන්ට ඒ දේ උපරිමයෙන්ම කරන්න පුළුවන්. And I think your final question is actually the message, and I will cover it in this continuously. My final message එකත් it's actually same, right? අපි ගොඩක් වෙලාවට I already mentioned that අපි ගොඩක් වෙලාවට business එකක් හෝ වේවා පුද්ගලයෙක් විදිහට හෝ වේවා අපි ගොඩක් වෙලාවට බලන්නේ
about taking. මොනවාද මට ගන්න තියෙන්නේ, මොනවාද මට මේකෙන් ගන්න පුළුවන්, what I can take, right? අපිට මේ taking mindset එකෙන් මිදලා අපිට හිතන්න පුළුවන් නම් අපේ ඇතුලෙන් අපිට මොනවාද දෙන්න පුළුවන්, අපිට මොනවාද මිනිස්සුන්ට දෙන්න පුළුවන්, අපිට මොනවාද රටට දෙන්න පුළුවන්, අපේ කස්ටමර්ස්ලාට මොනවාද දෙන්න පුළුවන්, ඒගොල්ලන්ව satisfy වෙන්න අපිට කරන්න පුළුවන්, මේ අපිට මොනවාද කරන්න පුළුවන්, අපිට what we can give. If we can also always focus on giving, my belief is definitely you will get the return automatically, right? So for new entrepreneurs and all the ones who's willing to do your own thing, focus on giving what the best to the outside, to people, to your market, to your customers. If you give the best, you will definitely get the best. Thank you. Yeah, thank you very much, Danica, for this lovely session and for your time. Bom Stuti, and I think there were some good answers for the questions as well, right? So I wish you and your diversified business all the very best, and we hope to see some more great things coming from your innovative thinking for this country and for this beautiful country, and the positive approach. I think everyone learned about it. So බොහොම ස්තුතියි හැම දිනාටම අදත් සහභාගී වීම ගැන. මම හිතන්නේ අපි 3 වෙනි දිනය තමයි අද පසු කරන්නේ. හෙට අවසාන දවස. මම හිතන්නේ සමින් අප් සෙෂන් එකක් එක්ක ඉතාමත් හොඳ අරමුණක් කරා අපි යන ගමනක්. හරි. ඉතින් හෙටත් ඔබට ඔබගේ දැනුම වැඩ කිරීමට අපිට corporate world එකකින් we have a speaker, right? So that will add more value for you, right? Of now we have spoken from the digital world and from entrepreneur, and now it's from the corporate world, right? So Manghitani, tomorrow will be a very good session, right? And I invite all of you, ඔයගොල්ලන් හැමෝටම මම මේ session එකට ආරාධනා කරනවා හෙටත් මේ විදිහටම වෙලාවට login වෙන්න. එතකොට අපිට යම් කිසි දෙයක් ඒකෙන් ලබා ගන්න පුළුවන්. හරිද? අදීශ ධර්ම රත්න තමයි හෙට අපේ speaker. හරිද? dialogue Samagame marketing manager. So it will be a totally corporate experience, something totally different. Harida, Venas Deak, right? So Adisha Dharma.